පාසලක ටිකක් වැඩිහිටි පන්ති කාමරයක ගුරුතුමිය පන්ති කාමරේ හිටපු ළමයින්ගෙන් අහනවා පුතේ ඔයගොල්ලෝ හිතන විදියට ඔයගොල්ලෝ කොහේ ඉඳන් දාවේ සහ මරුණට පස්සේ ආයේ කොහෙටද යන්නේ කියලා. එක එක්කෙනා එක එක විදිහ උත්තර දෙනවා. සමහරු කියනවා පුංචි කාලේ නම් අපිට කිව්වා අපි රෝස කැලෙන් ආවා කියලා. සමහරු කිව්වා අපි කොහොම වුණත් හොඳ තැනක ඉඳන් ආවි කියලා. සහ මරුණට පස්සේ ඔක්කොම යන්නේ ටීචර් දිව්‍ය ලෝකෙනි කියලා එක හෙලාම කිව්වා. මේ අතර එක්කෙනෙක් හිටියා. එයා කිසිම උත්තරයක් දුන්නේ නැහැ. එයාගේ නම නස්රුදීන්. ටීචර් ළඟට ගිහිල්ලා ඇහුවා ඇයි නස්රුදීන් වට උත්තරයක් නැද්ද? තියෙනවා ටීචර්. හැබැයි මේ ඔක්කොම වැඩිය වෙනස් උත්තරයක්. අපි එන්නේ හොඳ තැනකින් නෙවෙයි. අපි එන්නේ හොඳ තැනකටත් නෙවෙයි. ඒකනේ ටීචර් අපි එනකොට අපි අඬාගෙන එනකොට අපේ අම්මලා අපේ නෑයෝ hina වෙලා අපිව බාරගන්නේ. ඒ වගේම අපි මැරෙනකොට අපි යනකොට ඇයි අපි යන්නේ දිව්‍ය ලෝකෙට නම් අපේ නෑයෝ අඬන්නේ. ඒ නිසා කොහොම වුණත් අපි යන්නේ හොඳ තැනකටත් නෙවෙයි. ඒක මහා භයානක තැනක්. ටීචර් කිව්වා නෑ. යන තැන සහ ආපු තැන කොහොම වුණත් ඔබ මේ වෙලාවේ ජීවත් වෙන තැන ඊට වැඩිය භයානක තැනක් කියලා. මේ ලෝකය ඊට වැඩිය භයානකයි. හොඳ තැනකට අද ආවේ ඔයා. ඇත්තටම මේ ලෝකේ කොතරම් භයානකද නේද? දැන් අපිට නව දොරක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ දේවල් එළියට යන සහ එළියේ දේවල් ඇතුළට යන නව දොරක්. මං නව දොර නම් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඔබ දන්නවද අපේ ඇඟ දුවන්න අවශ්‍ය ඔක්සිජන් ටික ලබා ගන්න කොහෙන්ද කියලා? අපේ ඇඟ ඒ කියන්නේ ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් අපේ ඇඟේ සෛල ටික දුවන්න ඕනේ ඔක්සිජන් ටික. හරියට වාහනයට තෙල් ගහනවා වගේ. ඒ ටික ලබා ගන්න මේ නාස් දොරවල් දෙකෙන් සහ මුඛ දොරෙන්. දැන් ඒ දොරවල් දෙක තුනම අපි අවුරුදු 1.5 දෙකක් තිස්සේ හිර කරගෙන වහගෙන ඉන්නවා. ඔක්සිජන් යයිද ඇතුළට? මොනවද යන්නේ? හෙළන කාබන් ඩයොක්සයිඩ් මා යනවා. ඔබ විශ්වාස කරනවද ඔබ ජීවත් වෙයි කියලා? ස්ථිරවම ඔබ මැරෙනවා. දැන් මේවා කවුද ලෝකේ කතා කරේ? මේ ලෝකේ ඊතරම් භයානකයි. අපි මේවා හිතුවද? අපි ගන්න ඔක්සිජන් ටික ගන්න නැතුව කාබන් ඩයොක්සයිඩ් හෙළන කාබන් ඩයොක්සයිඩ් ටිකම ඇතුළට ගත්තාම අපිට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඔබ කිව්ව හරි අසංක මේ ලෝකේ ඊතරම්ම භයානකයි. අපි ඔබට යෝජනා කරනවා මැරෙන්න කලින් ඔබ මරන්න කියලා. ඔබගේ මගේ සතුටේ මල් පීදීමයි පෙරමග මුතු පැදීමයි ඕ කිරිපැණිසේ පැහීමයි ඔබගේ හද මගේමයි හතරේ මල් පීදීමයි නොවින්දපු සුව සෑදීමයි දන් රසසේ පැහීමයි සොයා සිතූ පැතූ දේ තිරසර වුණා සංසාරේ
සීතල හිමලන් දෙවේ උණුසුම මට ඕනෑවේ පෙම්සිලිලාරේ මා මත්තුනා ඔබ කෙරුව මගේමයි සතුටේ මල් පීතිමයි පෙරමග මුතු පැදීමයි ඕ ඉරි පැණිසේ පැහීමයි ඉන්නක ඔයා නිසා දිවාරේ මා උමතුව ගියා සිරදිය බින්දේ ඔබයි මා සිත දන්නේ ඔබයි පෙම්සිලිලාරේ මා මත්තුනා ඔබ ගෙරුව මගේමයි සතුටේ මල් පීතිමයි පෙරමග මුතු පැදීමයි ඕ ඉරි පැණිසේ පැහීමයි සුවසැදීමයි රන් රසසේ පැහීමයි හරි අසංක මේ අඩු කිරීම වැඩි කිරීම බෙදීම් එකතු කිරීම මේ අතරේ සිතුවිලි හිර වෙනවා ඊට පස්සේ උපකරණ සමහර විට ඒ උපකරණ සිතුවිලි යට කරගෙන යනවා සමහරට හදන ගොඩනැගිලි වලින් සිතුවිලි ඒ තැන කොන්ක්‍රීට් වෙනවා දැන් මෙහෙම පිරිසක් ඉන්නවා නම් ලෝකේ ඒ පිරිස ඉංජිනේරුවෝ හරිද මං කිව්වා හරි කියලා ගමු තව අඩු කිරීම සහ වැඩි කිරීම තියෙන්න පුළුවන් අඩු වැඩි තියෙන්න පුළුවන් මං කියපු දේ වල පොඩි අඩපාඩුකම් තිබුණා සමා වෙන මේ ඔක්කොම ඉංජිනේරු මහත්තුරු නෝනලා එතකොට ඔබ දන්නවද ආසියාවේ ඉංජිනේරුවෝ සංගීතයේ සපයන කණ්ඩායමක් වෙනවා නම් මේ කණ්ඩායම ආසියාවේ වෙන කොහෙවත් එහෙම එකක් නැහැ එතකොට ප්‍රබෝධ අයියා දැන් අයියා කියලා කතා කරලා කමන්නේ නැහැ නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 80ක විතර ඉඳලා ලංකාවේ අම්මලා තාත්තලා කියන්නේ පුතාට හොදුවට උඹ ඉංජිනේරුවෙක් වෙන්න උඹ වෛද්‍යවරයෙක් වෙන්න කියලානේ දැන් ඒ දෙකමනේ කතා කරන්නේ ඒ නිසා අයියා කියවට කමන්නේ නැහැ ගැටලුවක් නැහැ නෑ කිසිම ගැටලුවක් ඇත්තටම මේ ආසියාවේ පළවෙනි එකද මේ අනිවාර්යයෙන් මේක තමයි ආසියාවේ තියෙන නෑ මට කියන්න කොහොමද සාක්ෂි ඒකට අදාළ මෙහෙමයි අපි එක එක අවස්ථාවලදී සංගීතය සපයලා තියෙනවා එක එක ඉංජිනේරුවන්ගේ එකතුවීම් වලදී ඒකට එක එක රටවල් වලින් ආපු ඉංජිනේරු සහභාගී වුණා විශේෂයෙන්ම ආසියාවේ ඒක ඊට පස්සේ ජපානයේ කොරියාවේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවේ ඒ වගේ ප්‍රසංගයකදී අපි සංගීතයේ සපුවට පස්සේ අපි වර්ණනා කළා කිව්වා මේ නවසීලන්තයේ පැමිණි ඉංජිනේරු මහත්තයා කිව්වා ලෝකේ කිසිම තැනක මම මෙහෙම සංගීත කණ්ඩායමක් දැකලා නැහැ ඉංජිනේරුවන්ගෙන් පමණක් කියලා. ඕස්ට්‍රේලියා මහත්තයත් ඒක කිව්වා. ඒකම කිව්වා. ඒක තමයි සාක්ෂිය මට තියෙන්නේ ඔබට ඉදිරිපත් කරන්න. දැන් ඉන්දියාවෙන් ආපු මහත්මිය කිව්වා මේ අපි ඉන්දියාවට ගිහිල්ලා අපි සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා කියලා ඉංජිනේරුවන්ගෙන්. ඒක පටන් ගත්තද කියලා මම දන්නේ නැහැ. මොකද ලංකාවේ හුඟක් දේවල් බලන් ගිහලා ඉන්දියාවේ කරලා තියෙනවා. සමහරට ඉන්දියාවේ කට්ටිය පටන් ගන්න ඇති. පටන් ගන්නත් ඇති. තාම ඒක අපිට දැනගන්න හම්බුන්නේ නැහැ. එහෙමයි. හරි. අපි ඒක ගැන එහෙම කතා කරමු. ස්වභාව ධර්මයට මිනිස්සු ආදරය කරන්න ඕනි කියලා අපි අර පොතපතට ලිව්වට පොඩි කාලේ වචන වලට විතරක් සීමා කරාට ටිකක් වැඩි හිටිය වෙනකොට අපිට ඕක අමතක වෙනවා. හැබැයි ඔබ විශ්වාස කරනවද? එහෙම නෙමෙයි. ඔබ අපි සමහරලාට ගහට වැලට සතාට සීපාට ආදරේ නොකරට සතා සීපාව ජීවිතේ කරගත්ත මිනිස්සු අපි අතර ඉන්නවා. අපිට පේන විදියට සබාදහම තියෙනවා කියලා හිතන අයට සබාදහම විඳ ගන්න බෑ. ඒ වුණාට සබාදහම තියෙන විදිහටයි අපිට පේන්නේ කියලා කවුරුහරි හිතනවා නම් අන්න එයාට පුළුවන් වෙනවා සබාදහම විඳගෙන ජීවත් වෙන්න. අපි කතා කරන්නේ සබාදහම ගැන. සබාදහම ගැන කතා කරන්නේ සබාදහමටම ආවා. අය දන්නවද? සබාදහමේ ජීවත් වෙන සතෙක් තමයි කොටියා කියන්නේ.
කොටි ගැන කෙටියෙන් කතා කරපු සමහර අය කියපු දේවල් මිනිස්සුන්ගේ යටිහිත් වලට ගියේ නැහැ. ඒ නිසා යටිහිත් වලට නොගිය නිසා කොටි ගැන මිනිස්සු බොහොම සරලව හිතන්න ගත්තා. අපි අදින් පස්සේ ඒ සිතුවිල්ල වෙනස් කරනවා. මේ ඉන්නේ තරිඳු. තරිඳු කියපුවාම ලංකාවේ අඳුරන්නේ නැහැ. අඳුරන්නේ කොහමද? කොටියා කියපුවාම. හරි. මෙතෙන් සිට තරිඳු මම ඔබට තරිඳු කියන්නේ කොටියා කියලා කියන්නේ. කමක් නැද්ද? කමක් නැහැ. අලි බැලිල්ල අපිට එපා වෙන්නේ නැහනේ. හැබැයි කොටි බැලිල්ලත් අපිට එපා වෙන්නේ නැහැ. ඇයි මේ මිනිස්සුන්ගේ ඇහැට කොටි බැලිල්ල එපා වෙන්නේ නැත්තේ? කොටියා කියන්නේ ඇත්තටම කෙලින් වශයෙන් කිව්වොත් හරිම සුන්දර සතෙක්. සුන්දර සතෙක් සහ අපිට අත්‍යවශ්‍යම සතෙක්. එක පැත්තක් කවදා හරි එයා නැති වුණොත් මේ ලංකාවෙන් පැත්තක් කඩාගෙනම වැටෙනවා. ඒ තරම් ප්‍රබලව සබාධාමට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් සතෙක්. පරිසරයට එතරම්ම කොටිය අවශ්‍යයි කියලා ඔබ ඇයි කියන්නේ මොන සාධක මත ඉඳගෙනද එහෙම කියන්නේ? හැම දෙයකටම පදනමක් තියෙනවානේ. ඔව්. දැන් අලිය ගත්තොත් අපි එකට කියන කී ස්ටෝන් එකක් කියලා. දැන් ඒ වගේ තමයි කොටියත්. කොටියත් ඇවිල්ලා කී ස්ටෝන් එක. යම් කිසි දවසක කොටියා මේ භූමියේ මේ ශ්‍රී ලංකාවේ වඳ වෙලා ගියොත් මේ වනගහණය නැතිවීමට ඉතින් ගියාම සත්ත්ව ප්‍රජාවේ වැඩිවීමක් දැක ගැනීමට අනිත් සත්තුන්ගේ ඒ කියන්නේ අපි කියමු මුවෝ ටික ගමු. මුවා පාලනය වෙන්නේ කොටියගේ බොහෝ දුරට. එතකොට කොටිය නැති වෙච්ච කාලෙක මුවා කියන්නේ මාර විදියට ආහාර අනුභව කරන රංචුවක් විදියට. ඒ කියන්නේ කැලේ තියෙන ගස් ටිකම කනවනේ. සරල කතාව. සරල කතාව. ඔව්. ඉතින් ඒක පාලනය වෙලා තියෙන්නේ කාගෙන්ද? කොටියගේ. ඉතින් කොටිය නැති වෙච්ච දවසක පරිසරයට වෙන හානිය ගැන හිතා ගන්න පුළුවන්. සමහර අය කොටි පිළිබඳව ඊතරම් ලොකු දැනුමක නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ පිළිබඳව කියවීමක් නැහැ. මේ පිළිබඳව මාධ්‍ය ගවේෂණයක් නැහැ. මේ පිළිබඳව කරපු ගවේෂණාත්මක රිසර්ච් නැත්නම් වැඩසටහන් නැහැ. මිනිස්සු දැනුවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි අද කල්පනා කරන වෙනස ඇතුලේ ඔබව දැනුවත් කරලා අර කොටි ගැන තියෙන කෙටි සිතුවිල්ල සම්පූර්ණ විනාශ කරලා දාන්න. මේ කතාවට තරිඳු ඉන්නවා. තරිඳු කියන්නේ කොටියා. හැබැයි රුවනුත් ඉන්නවා. රුවන් කියන්නේ කොටියා නෙමෙයි. ඒකට රුවන්ට මන් දන්නේ නැහැ එහෙම නේම් එකක් තියෙනවද කියලා. රුවන් අපි කතා කරමු ඉස්සරහට. සමහර අය දන්නේ නැහැ අප්‍රිකාවේ කොටි ගැන බොහෝ විට කතා කරපු බොහෝ දෙනෙක් දන්නේ නැහැ විශේෂයෙන්ම පාසල් දරුවෝ එහෙම ලංකාවේ කොටි ඉන්නවද කියලා. මට කියන්න පුළුවන් මොන ප්‍රදේශවලද ඉන්නේ කියලා ඉන්නව නම්. සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් ඔය කැට් ෆැමිලි එක ගත්තට පස්සේ බිග් කැට් ෆැමිලි එක ස්මෝල් කැට් කියලා ඕක දැන් කැටගරිස් ගානකට බෙදෙනවා. දැන් මම ඒ කියන්නේ විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් මම මෙතන කරන්න යන්නේ නැහැ. මොකද බලන දරුවෝ දැරියෝ ඉන්නෝ මේක ගොඩක් ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට මම මේක දැන් මේ කියන්නේ සරලව. ප්‍රධාන වශයෙන් ලොකු කොටි. ඒ කියන්නේ ලොකු බිලාල පවුලේ කට්ටිය 8කට බෙදෙනවා. සිංහයෝ, එතනින් ගියාම චීටා, එතනින් ගියාම කොටි, වලස්සු ඔය අපි දන්න කියන ටික. ඊට මවුන්ටන් ලයන් ඔය වෙනම යනවා ඇමරිකාවට. ඒ අතරතුර දැන් බෙන්ගාලි ව්‍යාග්‍රය කියන කොටියා කියන ඒක අපිට ගොඩක් හුරුයිනේ. ඔය බෙන්ගාලි ව්‍යාග්‍රය, එතනින් ගියාම කොටියා ඔය දෙක අපේ අය පටල ගත්ත අවස්ථාවකුත් තියෙනවා. ඒක තමයි හොඳම කාරණය. ඒ කියන්නේ දැන් ලංකාවේ තිබ්බා අපේ තහනම් කරපු ත්‍රස්තවාදී සංවිධානය. හැබැයි ඒගොල්ලෝ පාවිච්චි කරේ ව්‍යාග්‍රයගේ සලකුණ. අපි සරලව කියමු ඒගොල්ලන්ගේ යුනිෆෝම් එක නැත්නම් ඒගොල්ලන්ගේ නිල ඇඳුමට පාවිච්චි කරේ ව්‍යාග්‍රයගේ තියෙන වෛරන් රටාව. ඒ වෛරන් රටාව නිසා අපේ මිනිස්සු අතරතුර ලොකු වැරදි වැටහීමක් ආවා මේ ඉන්නේ කොටියා. ඒ කියන්නේ ව්‍යාග්‍රය බලලා මිනිස්සු කිව්වා ඌට කොටියා කියලා. කොටියා කියලා. අපේ කොටියට කිව්වා දිව්‍යා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ලංකාවේ ඉන්නේ දිව්‍යයන් වර්ග දෙකයි. හඳුන් දිව්‍යා, කොළ දිව්‍යා. ඒ දිව්‍යයන් දෙන්න ඇරුණට පස්සේ අපේ ඉන්න අනිත් සතා තමයි කොටියා. එයා පැන්තරා පාඩුස් කොටියා. එයා කවදාවත් දිව්‍යාවත් ව්‍යාග්‍රයවත් වෙන්නේ නැහැ. නේද? කොටින්ගේ හැටි හොඳටම කියන්නේ කොටියා. ඉතින් කොටියත් එක්ක අපි අඤ්ඤල්ලා ගිහිල්ලා කරපු පරණ රූපරාව මාලාව. ඉතින් මේ ඒ ටික අපි අද පෙන්වන්න කල්පනා කරනවා. අසංක ඔබ දන්නවද අපේ රට දූපතක් කියලා? ඔව් දන්නවා. හා දන්නවනේ. අපේ රට දූපතක්. අපේ රට පාලනය කරන්නේ දූපතක් මැද ඉඳලා. ඒ කිව්වේ ඒකේ පාර්ලිමේන්තුව තියෙන දූපතකනේ. ඉතින් දූපත් මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන්ද අපිට? බෑ. කවදාවත් බෑ. එහෙම වුණොත්
ඔන්න එහෙමනම් ලංකාවේ පළවෙනි වතාවට මාධ්‍ය කණ්ඩායමක් ආදම්ගේ පාලම එහෙම නැත්තං මේ කියන හනුමාගේ පාලම එහෙම නැත්තං වැලි දූපත්වල පහස ලැබුවා. මේකට කියන්නේ ආදම්ගේ පාලමුණත් මේක හනුමගේ පාලමුණත් මේ අපේ කණ්ඩායමත් එක්ක නාවික හමුදා නිලධාරීන් එක්ක මොන විදිහට මේක හැදුණුවත් ලංකාවේ කිසිම මාධ්‍ය කණ්ඩායමක් මෙතනට ඇවිල්ලා නැහැ. අපි ඒ ගැන සහතික වෙනවා. ඉතින් වෙනස කණ්ඩායමට පුළුවන්කමක් ලැබුණා ඒ අත්දැකීම විඳින්න. මේ තමයි පස්වෙනි දූපත. එතකොට අපි දූපත් 4ක් පහු කරගෙන ඇවිල්ලා පස්වෙනි දූපතට ආවා. අපිට තවත් දූපත් 3කට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අපේ සීමාවේ තියෙන දූපත් සමූහය. මේ දූපත් සමූහයට ආවට පස්සේ එහෙම නැත්නම් මේ බැලූ බැල්මට පේන්න තියෙන්නේ ජෛව විවිධත්වය. මේක සමහර විට මූදු වෙරළක අපිට දකින්න බැරි වෙනස්ම ජෛව විවිධත්ව අත්දැකීමක් වෙන්න පුළුවන්. අපේ කට්ටියත් එක්ක අපි තව පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු. කමාන්ඩර් යා. එන්න මල්ලි. ආදම්ගේ පාලම කිලෝමීටර් 40ක් පමණ දුරට විහිදිලා තිබුණා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. කිලෝමීටර් 40ක් නම් යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක් මේ පාලම පළල් පාලමක් වෙන්න ඕනේ. දැන් අපි මේ ඉන්න 5 වෙනි දූපත ගත්තත් මේ පාලමේ කොටසක් නෙමෙයි. පාලම 1 2 3 4 5 කියන දැන් මේ කොටස් වශයෙන් කැඩුණු දූපත්වල එකතුවක් තමයි පාලම කියලා හැඳින්වුවේ. එහෙමනම් සෑහෙන වපසරයක් තියෙනවා. සාමාන්‍යයෙන් බැලූ බැල්මට කිලෝමීටරයක් පමණ පළලක් මේ එක දූපතක තියෙනවා. සමහර දූපත්වල ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේක කාලෙන් කාලට වෙනස් වෙනවා. අපිත් එක්ක ආපු නාවික නිලධාරීන් කියන්නේ විශේෂයෙන්ම වර්ෂයේ යම් යම් කාලවලදී මේ දූපත්වල තියෙන වර්ග ප්‍රමාණය, දූපත් වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. ඉතින් සමහර විට උදේ සහ සවස වඩදිය බාදිය තත්ත්වයන් එක්ක මේවා වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් මේ දූපත පස්වෙනි දූපත තරමක් විශාලයි. සිසු දූපත් කීපයක් තියෙනවා. මේ පස්වෙනි දූපතටම අයිති කුඩා දූපත් 3-4ක් මේ අවට පිහිටලා තියෙනවා. සමහර විට අපිට ඒවා 6-7-8 කියලා ගනින්න පුළුවන්. හැබැයි ඒ ප්‍රධාන දූපත් 8 ඇතුලේ තියෙන දූපත් නෙවෙයි. මේ පස්වෙනි දූපතේ ශේෂ වූ දූපත්. එහෙම නැත්නම් කුඩා දූපත්, අණු දූපත්. ඉතින් 6-7-8 කියන දූපත් ටික බලන්න තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා.
නමුත් මහත්තයා මේ අපි දැන් සංගීතය කරන්න සංගීත කණ්ඩායමක් හදාගෙන කරනවා කොහොමද දැන් මේක රස්සාවට කරන්න ඇත්ත ඉන්නවනේ. හැබැයි රස්සා විදියට ඔබතුමාලා කරන්නේ වෙන එකක්. ඉංජිනේරු රස්සාව. ඉංජිනේරු රස්සාව කරන ගමන් මියුසික් කරන්න වෙලාව හදාගන්නේ කොහොමද? දැන් අපි අහලා තියෙන විදියට සහ අපි දන්න විදියට මේ රස්සාව ටිකක් වගකීම් සහගත ටිකක් වැඩි කාර්ය බහුල එහෙම එකක්. කොහොමද මේ මියුසික් කරන්නේ? දැන් වෘත්තීය ඉංජිනේරු වශයෙන් අපි ඇත්තටම ගොඩක් කාලේ බිඩගු කරන්නේ මේ වෘත්තීය වෙනුවෙන්. ඉතින් මේ අපේ කණ්ඩායම ඉන්නෑගේ විනෝදාංශය තමයි සංගීතය. එතකොට ඕනම පුද්ගලයෙකුට විනෝදාංශය වෙනුවෙන් කාලයක් වැය කරන්න පුළුවන්. ඉතින් අපි විනෝදාංශයේ වශයෙන් මේක සලකන නිසා අපිට කාලය හොයාගන්න පුළුවන්. ඉතින් අපි හුඟක් කැපකිරීමක් කරනවා ඇත්තටම මේ රැකියාවෙන් පස්සේ තමයි පූර්ණ කටයුතු ඔක්කොම කරන්නේ. ඉතින් සෑහෙන කැපකිරීමක් කරන්න ඕනේ මේක ඉදිරියට මේ විදිහට ගෙනියන්න. පූර්ණ වීම මෙහෙම කරන්නේ කොහොමද? කොයි වෙලාවට වගේ සාමාන්‍ය? හුඟක් වෙලාවට කරන්නේ රැකියාවෙන් පස්සේ 6න් පස්සේ විතර වගේ තමයි කරන්නේ. අපි පූර්ණ කටයුතු විවිධ තැන් වල කරනවා. 6 සිට රෑ 10 විතර වෙනකන් ඉතින් ගෙදර යනකොට එහෙම ගොඩක් රෑ වෙනවා ඉතින්. ඒක කැපකිරීම තුළින් තමයි ඇත්තට මේ ප්‍රතිඵලය ලබාගෙන තියෙන්නේ. ඔක්කොම ටික එකතු කරගන්න පුළුවන්ද ප්‍රැක්ටිස් කරන්න? සාමාන්‍යයෙන් අපි දන්න විදිහට එහෙම බෑන්ඩ් එකකට නෙමෙයි වෙන වැඩකටවත් බෑනේ. අපේ අය සාමාන්‍යයෙන් වෙලාවට එහෙම වැඩ කරන කට්ටියක් මේ කට්ටිය. ඒක නිසා ඒක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි අපිට. අනිත් ඒක දැන් මේ ඇඟේ අමාරු නැත්තම් මේ වැඩේ කරන්නත් බෑනේ. ඇඟේ අර උණ තියෙන්න ඕනේ. උණ අමාරුව තියෙන්න ඕනේ. නේද? අයියේ දැන් මම හිතලා ඔබතුමා නම් දැන් බොහොම නිමාඩු පාඩුවේ ගෙදර ඉන්න කෙනෙක් වෙන්න ඇතිනේ. එහෙමත් නෑ. මම හිතනවා මම මේ අනික් කරට වඩා ගොඩක් කාර්ය බහුලයි. අයිය වයසට යන්න වැඩි නේද? මගේ ඉංජිනේරු වැඩයි, මගේ ලෙක්චරින් යුනිවර්සිටි එකේ ලෙක්චර් කරනවා. ඒවත් එක්ක. හැබැයි ඉතින් අර අවශ්‍යතාවය තියෙනවා නම් කාලේ හොයාගන්නවා කියන එක නේ මහ දෙයක් නෙවෙයි. ඒක පුළුවන්. හරි. කාලෙන් කාලෙට එක මාතෘකා මේ අර අපි කියන්නේ කටගැස්ම වෙනවානේ. එහෙම මාතෘකාවක් තමයි කොටි කියලා කියන්නේ. දැන් යාල ගත්තොත් විල්පත්තු ගත්තොත් මේ වගේ වනාන්තර කලාප අපි ගත්තොත් ලංකාවේ තියෙන මොන තැන්වලද මේ සත්තු වැඩිපුර ඉන්නේ ඔබේ සොයා ගැනීමට අනුව? මෙහෙමයි මට පළවෙනිම කාරණාව ඉන්න තැන නම් සඳහන් කරන්න බෑ. පළවෙනිම හේතුව. මොකද දැන් ඊයේ පෙරේදා ලොකු ප්‍රශ්නයක් වුණා. ඔයගොල්ලෝ දකින්න ඇති පානම. මිනිස්සුන්ට ඇටැක් කරයි කිව්වා සංවිධානය වෙලා. සමාජ දාලාව හරහා Facebook එක හරහා සංවිධානය වෙලා කොටියාව මරන්න දඩයක්කාරයෙකු එකතු කරා. කොටියාව මරන්න එල්ලිපිට මේ රටේ නීතියක් තියෙනකොට ආරක්ෂක අංශ ඉන්නකොට එල්ලිපිට දඩයක්කාරයෙකු එකතු වෙලා කොටියාව මරන්න යන මෙහෙවද්දියක් කරා. ඒකට අපි මැදිහත් වුණා. ඉතින් එහෙම ඒ කියන්නේ මැදිහත් උනේ මරන්න නෙමෙයි. මරන්න නෙමෙයි අර වෙන විනාශ වෙනවත්. දැන් ලෝකේ කොටිය ප්‍රභේද වශයෙන් බෙදුවොත් අපිට මෙහෙම 1යි 2යි කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවද? අපි ලංකාවේ කියලා ගත්තොත් අපේ කැට් ෆැමිලි එක 4යි ඉන්නේ. ඒක බෙදෙනවා පැන්තරා පාඩුස් කොටියා. රස්ටි ස්පොටඩ් කැට් කොළදිවියා. ජංගල් ෆිෂින් කැට් හඳුන් දිවියා. ජංගල් කැට් ඒ කියන්නේ වල් බලලා කියලා කියනවනේ. වල් බාවා කියලා කියනවා. කැලෑ බලලා. ඔන්න ඔය 4 තමයි අපේ මූලික වශයෙන් ප්‍රධානම ලංකාවේ ඉන්නේ. ඊට අමතරව දැන් අප්‍රිකාවේම ලොකු ගහණයක් තියෙනවා. දැන් ඒක ඇමසන් වල එහෙම ගත්තම හොයාගත්ත නැති පැති තව තියෙනවා. දැන් මූලික වශයෙන් ලෝකේ ගත්තොත් 38කට කැඩෙනවනේ ඕක. සමහර විට ඕක 40 50 වෙනකන් යන්න පුළුවන්. ඒක කියන්න බෑ. දැන් අද තියෙන එක නෙමෙයි තව අවුරුද්දකින් එන්නේ. ඒව වෙනස් වෙන්න පුළුවන්. දැන් ලංකාවේ වුණත් යම් දේවල් මත යම් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තනු දැන් අප්‍රිකන් ලෙජන්ඩ් එකේ තමයි කොටි ගහණය වැඩි කියලාද බොයි කියන්නේ? ඔව්. අප්‍රිකාවේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අපේ අල්ලපුරට ඉන්දියාවේ ගොඩක් මරනවා. ගම්මාන දැන් ওই තත්ත්වය ලංකාවටත් උදා වෙමින් පවතිනවා. මොකද යම්කිසි තැන්වල ගමේ මිනිස්සු සංවිධානය වෙලා දැන් ඒ කියන්නේ එහෙ තියෙන ආරය පොළු අරගෙන ඉවර වෙලා එලෝ ගිහිල්ලා කොටියට ගහලා මරනවා. පන පිටින් පුච්චනවා. මේ සාක්ෂි පිට කියන්න පුළුවන්. වීඩියෝ තියෙනවා. අන්තර්ජාලය බලන්න පුළුවන්. කොටියට ගහලා ඉවරලා පුච්චන ඉන්දියාවේ.
හරි වීරකමක් කියලා තමයි හිතන්නේ. ඕක ආදර්ශයට ගත්ත ලංකාවේ එක්තරා පැත්තක පිරිසක් ඔය දේම පහුගිය කාලේ කරා. ඔතනින් ගියාට පස්සේ ලංකාවේ අනාගතයට මේ සුන්දර සතා මේ වටින සතා ඉතුරු වෙයිද? අපිට කටක් කරලා කියන්න පුළුවන්ද මෙන්න මෙතන ඉන්නවා ගිහලා බලපල්ලේ කියලා. අනාගත ළමයින්ට කියන්න පුළුවන්ද? ඇයි ඉස්සර වෙනවනේ. ඉස්සර වෙලා ගිහලා මරනවා. කොහෙවත් නැති දතකට, කොහෙවත් නැති හැමකට, කොහෙවත් නැති මස් කෑල්ලකට කොටි මසුත් කනවනේ. ඔබ පරිසරවේදියෙක් නෙවෙයි. නමුත් තරිඳු ඔබ ඔය කතා කරන වේදනාවෙන් කියන එක මට පැහැදිලි. අපිත් පරිසරයට ආදරය කරන මිනිස්සු. දන්න විදිහට කවද ඉඳලාද ලංකාවේ අලු මිනිස් ගැටුම කොටි මිනිස් ගැටුම වාර්තා වෙන්නේ? 1800 ගණන් වල ඉඳලා හොයාගත්ත කරුණු වල දැන් පූනානි කොටි 1920. එතකොට ගැටුමක් තියෙනවානේ මිනි කන කොටියෙක් හිටියා. මේ අද ඊයේ මොකද්ද? හැබැයි ඔතන වෙනසක් තියෙනවා. පරණ ගැමිය දන්නවා අලියත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කොටියත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? පරිසරයේ ඥානය තියෙනවා. පරිසරයේ ඥානය තියෙනවා. හැබැයි පරිසරයත් එක්ක ගැටිච්ච මිනිහා ජීවත් වෙන විදිහ දන්නවා. මේගොල්ලෝ ව්‍යාප්ත වෙන්න පරිසරයේ බලපාන සාධක කොහොමද? පොඩි ඒ වගේ කරුණු ටිකක් මට කියන්න. සති 15ක ගැප් කාලයකට පස්සේ පැටව් දෙකත් හතරත් සමහරට පහ වෙන්නත් පුළුවන්. ප්‍රමාණයක් බිහි වෙනවා. දෙක තුන තමයි බොහෝ දුරට හතර යම්කිසි කාලානුව ඒක නිරෝගී නම් හතරක් නිරෝගී නම් හතරක් විතර සෙට් වෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මෙයාගේ ඔහම අම්මත් එක්ක තමයි ගොඩක් මෙයා කාලය ගත වෙන්නේ. තාත්තා යනවා. තාත්තා ඔහේ යනවා දඩේ මේ යනවා. එයාගේ වසමේ දැන් ඔතන විශේෂත්ම දෙයක් තමයි වසම් වෙන් කර ගැනීම. දැන් ගොඩක් අය කියනවා කිලෝමීටර් වර්ග කිලෝමීටර් ගානකට වසමයි මෙහෙමයි. හැබැයි අපිට හම්බෙලා තියෙන රුවන් දන්නවා ලංලම් ප්‍රදේශවල ඒගොල්ලෝ වසම් ඒක මම හිතන්නේ කවුරුත් විශ්වාස කරන්න යන්නේ නැහැ. කිට්ටු ප්‍රදේශවල මේගොල්ලෝ වසම් වෙන් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ මුත්‍රාමගින් සහ ඒගොල්ලෝන්ගේ තියෙන යම් යම් නියපාරවල් ගොඩම මුත්‍රාමගින් තමයි ඒගොල්ලෝන්ගේ වසම ඒගොල්ලෝ වෙන් කරගන්නේ. ඊට පස්සේ දැන් පැටවු ටික ලොකු වෙන්න එනකොට දැන් පළවෙනි දඩේම පුරුදු කරනවානේ අම්මා. ඒ කියන්නේ අම්මා බාගෙට මරපු සතේ. ඒ කියන්නේ පණ තියෙන මුව පැටියෙක් හරි හාවෙක් හරි අරගෙන ඇවිල්ලා දෙනවා පැටියට. පළවෙනි බයිට් එක බෙල්ලට පයින්න ඕනේ කියන එක එතනින් තමයි ඉගෙන ගන්න. අසංක ඔබ දන්නවද මේ ලෝකේ වටිනාම වස්තුව මොකක්ද කියලා? ඔබට මොකක්ද හැඟෙන්නේ? උත්තරයක් නැහැ වගේ නේ. සබදා. ඔව් වටිනාම වස්තුව ජලය සහ ශාක. එතනින් එහාට වෙන මොකුත් නැහැ. රත්තරන්වත් මණික්වත් නෙවෙයි. මොකද මණික් වලින් හැදිච්ච වෙන වෙන ස්ථානම තියෙන්න පුළුවන්. ඔබ දන්නවද ජලය සහ ශාක. දැන් මේ ශාක විශාල වශයෙන් වනාන්තරවල විනාශ කරගෙන යන නිසා මෙවැනි සත්තුන්ට මේ ලෝකයේ ආරක්ෂා කරගත යුතුම ජෛව පද්ධතියට අවශ්‍යම සතුන් මේ වෙනකොට විනාශ වෙලා යනවා. ලංකාවෙත් කොටි ගහණය අඩු වෙලා යනවා මේ වනාන්තර හෙලිකිරීම හා සම්බන්ධයෙන්. ඉතින් ලංකාවේ එක එක බලල් පවුල් වල සත්තු ඉන්නවා. මොකද මේ සත්තු ආරක්ෂා කරගන්න ඕනේ කියන කාරණේ මට මතක් කරන්න ඕනෙකම තිබුණේ. අර පුළුවන් තරම් කෙනෙහිලිකම් කරලා කොයිල හරි දවසක අනිත් පැත්තට ඒක රිටර්න් හම්බ වෙනකොටත් සබාධාමෙන් ඒක අපිට තරහ ගන්න සිද්ධ වෙනවා. පුළුවන් තරම් කරන්නේ අපි හැම වෙලෙම තැලෙන යකඩේ උඩ පැන තලන එක. හැබැයි පස්සේ දවසක ඒක මුවහත් වෙලා අපිට බාර දෙනවා. මෙන්න අන්තට්ටුව. ඕන කෙනෙකුට ඕනනම් දාගන්න පුළුවන්. මේන් වැන්ද මම නම් දාගන්නේ නැහැ. අපි මේ යකඩ කොටන අන්තට්ටුව දැම්මේ කවුද කියලා හොයලා බලමු. අන්න එයාට අන්තට්ටුව දාලා පොඩ්ඩක් කතා කරන්න බලමු. අන්තට්ටුව දාගන්නවද නැද්ද? නෑ. අන්තට්ටුව දැම්මෙත් නැහනේ. දැම්මෙත් නෑ. අනාගතේ දාන්නෙත් නැහැ. අනාගතේ දාන්නෙත් නෑ. අන්න එච්චරයි. මේ ඉන්නේ චන්දන ගුණතිලක. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු දක්ෂයෙක්. චන්දන මොනවද කරන්නේ? අලුතෙන් මේ වැඩ ටික කරගෙන යනවා. නේ මං අහන්නේ අලුතෙන් නේ මොනවද මේ? ඇසෙම්බල් ආර්ට් මෙතන තියෙනවා. මොකද ඇසෙම්බල් ආර්ට් කියන්නේ?
එතන එහෙම කතා කරලා සම්පත් පොඩ්ඩක් එහාට යන්න වෙනවා. පොඩ්ඩක් කෙටියෙන් කියන්න. ඔව් ඇසෙම්බල් ආර්ට් කියන්නේ ඇත්තටම එකලහසු කිරීමේ කලාව. කියනවා නම් යම්කිසි මාධ්‍යයක් තෝරගෙන එකලහසු කරලා හදන නිර්මාණ වලට තමයි ඇසෙම්බල් ආර්ට් කියන්නේ. ඔව් ලෝකේ බොහෝ දේවල් නිර්මාණය වෙන්නේ ලෝකෙන්නේ අපට එන්නේ. එංගලන්තේ සුද්ධ දුන්නා නම් අම්මා එතනින් එහාට දෙයක් නැහැ. ලෝකේ ඇසෙම්බල් ආර්ට් හඳුන්වන්නේ කොහොමද? මෙහෙමයි ක්‍රම කීපයකට හඳුන්වනවා. දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඕක අපි කොහොමද වැළඳගත්තේ කියන එකත් එක්ක. ඇසෙම්බල් ආර්ට් පිකාසෝගෙන් ගත්තාම ඒක තමයි එතන තමයි නියමම ඇසෙම්බල් ආර්ට් එක උනේ කියලා මම හිතන්නේ. මේක මගේ මතයක්. ඒකම ලෝකේ විවිධ විදිහට හඳුන්වනවා. ඒක දැන් ඇසෙම්බල් ආර්ට් කියලා එකතු කරලා එකලහස් කරලා කරන කලාවට තමයි දැන්ට ඇසෙම්බල් ආර්ට් කියලා කියන්නේ. ලාහයි කාර්තුවයි වී කරලයි තියලා කලාවක් කරත් ඒත් ඇසෙම්බල් ආර්ට් නේ. ඔව් ඇසෙම්බල් ආර්ට්. දැන් මෙතන තියෙන්නේ තනිකරම යකඩ ගොඩක්. ලට්ටපට්ට එකතු කරලා කොත්තු රොටි හැදුවාගේ චන්දන කරන්නේ එහෙම මෙහෙන් තියෙන ලෝකේ ලංකාවේ ලෝකේ නෙවෙයි ලංකාවේ තියෙන යකඩ කෑලි අරන් ඇවිල්ලා මෙතන තියලා මොකද්ද අටමගලයක් අටවනවා. එතකොට මොකද්ද මේ අටවන අටමගලේ? ඇත්තටම ඒක වෙනම කලාවක් මම ආයි කියන්න ඕනේ. අටමගලයක් කියලා. ඒ කියන්නේ ඒ කතාව බාල වැඩිද මගේ වචනේ අටමගල කියන එක? බාල වැඩි. බාල වැඩි. හරි කමන්නේ. හරි සමාවෙන්න. එතකොට චන්දන මොනවද කරලා තියෙන නිර්මාණ? ඇත්තටම නිර්මාණ ගොඩක් කරලා තියෙනවා මේ වෙනකොට ලංකාවේ වටේමත් තියෙනවා. ඒ කියන්නේ පිටර එළියටත් ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ටිකක් තමයි අද තියෙන්නේ මෙතන දකින්න. ඒ කියන්නේ විවිධ ඒ කියන්නේ සත්ත්ව රූප ගොඩක් කරනවා. ගොඩක් අය මේක මෙයා කියන්නේ Tamanට ආසාවට තියාගන්න ගෙදර තියන්න මොනවා හරි අවශ්‍ය දේවල් අපි කරලා තියෙන ඒවා අරගන්නවා. නැත්නම් ඒගොල්ලෝ කියන වර්ක් එක මම කරලා දෙනවා. යකඩ වලින්ද මේක කරන්නේ? දැන්ට මම කරන්නේ යකඩ වලින් උත් කරනවා. ඒකට මික්ස් කරලා තියෙනවා මේ වෙනකොට. කියන්නේ එන්න පොඩ්ඩක් දියුණු වෙන්න එපා. ඒකට වෙනම ලෝහ වර්ග කීපයක් එකතු කරලා තියෙනවා. හරි. මේ පිටුපස තියෙන සිංහයා දැන් ඔබට දකින්න පුළුවන්. ඔය ඔබ රූපරාමයේ දකින්න සිංහයා හරිනේ සිංහෙක්නේ. ඔව්. එතකොට මොන අවශ්‍යතාවයකටද මෙයා කරන්නේ චන්දන? ඇත්තට මෙයාව නිර්මාණය කරන්නේ ඉඟුරු කඩේ හන්දියට. ඒ කියන්නේ එතන වටරවුමක් මැද්දට තමයි තියන්න නිර්මාණය කරන්නේ. කොච්චර කල් ගියාද මේ වැඩේට? මට දැන්ට ගිහිල්ලා තියෙනවා අවුරුදු 2ක් විතර. යකඩ කොයි මොනවද මේකේ තියෙන මේ යකඩ කෑලි? මේක කනෙක්ටින් රොඩ් තියෙනවා. එන්ජින් එක ඇතුලේ තියෙන කනෙක්ටින් රොඩ් තියෙනවා. ඒකම වාහනක එන්ජින් එක. වාහන එන්ජින් වල ඇතුලේ තියෙන. අනිත් එක රොටරි තල තියෙනවා. හා ඒ කියන්නේ කේසර් වලට දාලා තියෙන්නේ රොටරි තල. කොච්චරක් යකඩ බර? ටොන් 2.5ක් විතර. බලන්න. බස් එකක බරද? බස් එකක බර. චන්ද්‍ර කොහෙන්ද හොයාගත්තේ මේ? දැන් අර රොටරි තල හොයනවා කියන එකත් ලේසිනේ. ඔව් රොටරි තල ඇත්තනම පොළොන්නරුවේ අහිඟුරක් ගොඩ ඒ තැන් වලට ගිහිල්ලා තමයි ගෙනාවේ. මොකද මේ පැත්තේ හොයාගන්න ලේසි. මේවා නම් ආයතනින්ම මට ලබා දීපු ඒවා කනෙක්ටින් රොඩ්. මෙච්චර කාලයකට ඔබ කරපු නිර්මාණ අතර ලොකුම නිර්මාණයද මේ? අනිවාර්යෙන්. මා ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරේ නිසා චන්දන කොච්චර කාලයක් ගියා කිව්වද? අවුරුදු 2ක් විතර. අවුරුදු 2ක්. අවුරුදු 2ක වැනි දිගු කාලයක් නිර්මාණය කළා සිංහෙක් නිර්මාණය කරනවා. දැන් මේ වගේ නිර්මාණයක් මෙයාගේ ඔළුව විතරයි තියෙන්නේ. ඔළුව විතරයි. මේකද ඉල්ලුම? නෑ මෙහෙමයි අපි කලාකරුවෙක් විදිහට යම්කිසි තැනක වර්ක් එක නතර කරනවා නම් මං හිතන්නේ එතන තමයි ආර්ට් එක තියෙන්නේ කියලා. ඔබෙන් මෙයා ඉල්ලනවනේ කවුරු හරි. මං ඉල්ලනවා මේ. ඔව්. මං තමයි ගැනුම් කරුවා. ඒතර මගේ අවශ්‍යතාවය මෙච්චරද? ඔව් ඔබ ඉල්ලන විදිහට මම කරලා දෙනවා. ඔබේ අවශ්‍යතාවය තියෙනවා නම් මෙතනින් නතර කරන්න. මං එතනින් නතර කරනවා. ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ ලයිෆ් සයිස් හදන්න මම ඔක ලයිෆ් සයිස් කරලා දෙනවා. අර තඩි ගොනෙක් හදලා ඇයි එළියට දාලා ඉන්නේ? ගොන්නට මාකට් එකක් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. මොකද මම ගොඩක් කරන්නේ මේ වැඩේ. කියන්නේ ගොන් රූප ඉල්ලනවා ගොඩක් අය. මගේ ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ මගේ අතින් ඒක එළියට දාලා තියෙන්නේ මලකඩ. ඒකට තව මලකඩ කණ්ඩ ඕනේ. ඒ කියන්නේ අපිට ඒ කල එක හැදෙන්න ඕනේ එළිය තියෙද්දි. එතකොට චන්දන මලකඩ වැඩි වෙනකොට ගුණාගේ ආයුෂ අඩු වෙනවනේ. ඕකට මෙහෙමයි. ඕක ලංකාව තුල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක දැන් විදේශීය රටවල තියෙනවා. ඕකට ඇප්ලයි කරන්න ක්ලියර් එක එකක්. ඒක ලංකාවේ තාම නැහැ. තිබ්බත් ගෙන්න ගත්තත් සෑහෙන ගණන් වැඩි. එහෙම වුණොත් අපිට ඒ වගේ එකක් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කාලයක් තියාගන්න පුළුවන්. චන්දන මේ චන්දනගේ වැඩපොළට ආවම චන්දන මාර පොරක්නේ කියලා අපිට හිතෙනවා. ඇයි චන්දන මේ වගේ වැඩපොළවල් ලංකාවේ එක දිස්ත්‍රික් එකකට එකක්වත් නැත්තේ? දැන් ඔබ කොළඹ ඉඳන් මේ ඔබ කරන මහ පුදුම දැවැන්ත ව්‍යායාමයක් නෙමෙයි කරන්නේ. ඒක ඇත්තටම මටත් හිතාගන්න බෑ. ගොඩක් අය දැන් කරගෙන යනවා. ඒ වුණාට මේ ෂොප් එකක් විදිහට දාලා නැහැ. මට තේරෙන විදිහට දැන් මෙතන මම මේ කොළඹාවට හින්දා මට මෙතනට කාණ්ඩ එනවා. මගෙත් එක වැඩ කරනවා කාණ්ඩය ඇහිල්ලා. එතකොට ඉගෙන ගන්න කාණ්ඩ එනවා. ඒක නිසා මට මෙතන මේ විදිහට පාවිච්චි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ මේ දැනුම ගන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. ඔව්. හරි. ඒතකොට ඔබත් එක්ක අනිත් බැච් වල තව කට්ටිය ඉන්නවා. මං ආයෙ අහන්නේ. ඒගොල්ලන්ට හරියට මේ දැනුම කාන් දුන්නේ නැද්ද? නෑ විශ්වවිද්‍යාලයෙන් දෙන දැනුම කියන්නේ වෙනමම සම්ප්‍රදායක්. කියන්නේ මේක අපි එතනින් බාහිරට කඩාපාත් කරලා කියන්නේ අපි කඩාගෙන යන සෙට් එකක් ඉන්නවනේ එතන. සීමාවෙන් ඔබට යන ගිහිල්ලා හොයන ඒවා තමයි මේ තියෙන්නේ.
අසංක මේ ජීවන චාරිකාවේ කිසියම් දවසක රූගත කරපු රූ සටහන් මාලාවක් ඇති රූපවාහිනී ආයතනවල විවිධ රූපවාහිනී ආයතනවල ඇති.
ඒ රූසටහන් මාලාව අනාගතයේ දවසක කිසියම් වැඩසටහනකදී ඔබට දකින්නත් පුළුවන් වෙයි. හැබැයි එතනින් එහාට ජීවිතයේ සැඳෑ කාලය ගත කරපු සජීවී අත්දැකීමක් පුළුවන් ද විඳ ගන්න. මා කියන කාරණේ ඔබට පසක් වෙනවා ඇති. මෙම ගීත ආදුනිකයෙකු හෝ වෙනත් ගායන ශිල්පියෙකු ලවා සජීව ලයිව් ප්‍රෝග්‍රෑම් එකක කියවන්න පුළුවන්. නමුත් මේ ගීතේ සැබෑ හිමිකරුවා අප අතර නැහැ. ඔහු අපෙන් සමු අරගෙන දින කීපයක් වෙනවා. ඒ නිසා එතුමාට උපහාරයක් හැටියට ලක්ෂ්මන් විජේසේකරයන්ට උපහාරයක් හැටියට අපි අද මේ සංගීත කණ්ඩායම මේ ගීතේ තෝරගත්තේ. ප්‍රබෝධයි මං හරි නේද? උපහාරයක් නිසාමයි තෝරගත්තේ. ඔව් අපි ඇත්තටම සම්පත් මේ ගීතය අපේ ඔරිජිනල් ලිස්ට් එකේ තිබුණේ නැහැ. අපි කල්පනා කරා ඒ වුණාට එතුමාගේ මෙයාමෙන් පස්සේ එතුමාට කරන උපහාරයක් හැටියට මේ ගීතය ඇතුළත් කරන්න බොහොම දවස් දෙකකින් වගේ තමයි අපි වුණ වෙලා මේ ගීතය එකතු කළේ මේ ලිස්ට් එකට. මේ මට චුට්ටක් කියන්නකෝ දැන් ඉංජිනේරු ශාස්ත්‍රයේ මොන අංශවලද කට්ටිය මෙතන ඉන්නේ? මෙතන ඉන්නවා මේ හැම අංශයෙම ඇත්තටම සිවිල් ඉංජිනේරුවන් ඉන්නවා, විදුලි ඉංජිනේරුවන් ඉන්නවා, යාන්ත්‍රික ඉංජිනේරුවන් ඉන්නවා, කම්පියුටර් ඉංජිනේරුවන් ඉන්නවා. ඉතින් හැම අංශයෙම මෙතන නියෝජනය වෙනවා ඉංජිනේරු ශාස්ත්‍රයේ තියෙන. හරි. දැන් මම රටින් පිටට ගියානේ. මම රටින් පිටට ගිහින් ඉන්න මේලා. ඒ කියන්නේ මේ අර මේ දූපත් සංචාරය. හරි හරි. ඒක මට ඇහුන්නේ නැහැ. අංජන මොකක් හරි කියනවා වගේ ඇහුණා. හරි. අපි ඇත්තට මේ දූපත් ගැන කතා කරා ගිය සතියේත් ඉතුරු වෙච්ච දෙක තුනක් තියෙන්නේ. බලමු ඒ ටික. සමුද්‍රීය ජීවී උද්‍යානය එහෙම නැත්තං සමුද්‍රීය ජෛව විවිධත්වයෙන් යුතු පරිසරයක් විදිහට මේක නම් කළා තියෙන එක සාධාරණයි කියලා අපිට හිතෙනවා. මේ පරිසරයට පය ගහපු වෙලාවෙ ඉඳලා අපි දකින විශේෂ ශාක, ඒ වගේම පක්ෂීන්, ඒ වගේම පක්ෂීන්ගේ ඒ හැසිරීම් රටාවත් එක්ක මේ භූමිය මත තියෙන යම් යම් ඔවුන්ගේ ශේෂ කල්ලා ගිහිල්ලා තියෙන, එහෙම නැත්නම් ඉතුරු කල්ලා ගිහිල්ලා තියෙන පාසටහන්, මේ සියල්ල එක්ක ජෛව විවිධත්වය සෑහෙන්න ඉහළින් තියෙන තැනක් මෙතන. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ගැසට් පත්‍රයක් මගින් මේ දූපත්වලට ඇතුල්වීම තහනම් කරලා තියෙනවා. ඉතින් මං මේ ගමන එනකොටත් ඔබට කිව්වා ඔබ මේ ස්ථානයට එන්න උත්සාහ කරන්න එපා කියලා. සාමාන්‍යයෙන් අපේ විදිය තමයි මේ වගේ ලස්සන සුන්දර තැනක් දැක්කම එතනට ගිහිල්ලා බලලා කරලා අර පාසටහන් පමණක් ඉතිරි කරලා එනවා වෙනුවට ඒ පරිසරය විකෘති කරලා ඒ පරිසරය විනාශ කරලා එන එක. ඒ නිසා ඔබ නොයන තරමට හොඳයි. ඒක තමයි ස්වභාව සෞන්දර්යයේ ඉල්ලීමත්. ඉතින් තනිතලා භූමිය සමහර තැන්වල මේ වගේ ටිකක් උසට වැසුණු උසට වැඩුණු ශාක අපිට දකින්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් අපිට වෙරළ තීරයන්හි දකින්න තියෙන ශාක වලට සමාන ශාකපත්‍ර සහිත භූමියක්. ඒ වගේම අපි මේ කාලේ එනකොට නම් අපිට කුරුල්ලෝ බලන්න අවස්ථාවක් නැහැ. මොකද මේක ඒ කාල සීමාව නොවන නිසා. හැබැයි ජූනි, මැයි, අගෝස්තු වගේ මාසවලදී
සංචාරක පක්ෂීන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා මේ ආදම්ගේ පාලම. එහෙම නැත්නම් මේ වැලි දූපත් සමූහය. ඉතින් 5 වන දූපතේ අසිරිය ඔබ දැක්කේ 8 වෙනි දූපත දක්වා අපේ සංචාරය ඉස්සරහට යනවා. අපි පැයකුත් විනාඩි 15ක් විතර මේ යාත්‍රාවේ මහා සාගරය මැද යාත්‍රා කළා. අපි දූපත් 8ම ඔබට පෙන්වනවා කියලා පොරොන්දුවක් දීලා මේ ගමන ආරම්භ කරන්නේ. අපි 5 වෙනි දූපතේ පොඩ්ඩක් නතර වුණා. ඒ තිබ්බ ජෛව විවිධත්වය සහ සුන්දරත්වය පෙන්වුවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ අවසාන දූපත ළඟට. මේ වගේ පිටිපස්සෙන් පේන්නේ 8 වෙනි දූපත. මේ 8 වෙනි දූපතත් එක්ක තව පරිවාර දූපත් කිහිපයක් තියෙනවා. කුඩා දූපත් කිහිපයක් තියෙනවා. මේ 8 වෙනි දූපත ඒ වගේම මගේ වම් පැත්තෙන් 7 වෙනි දූපත සහ 6 වෙනි දූපත පේනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි අපි මේ ඉන්න තැන ගැන කියනවා නම් අපේ ශ්‍රී ලංකාවට අයිති සාගර කලාපය සහ ඉන්දියාවට අයිති සාගර කලාපය හරියටම මෙතනින් වෙන් වෙනවා. ඒ කියන්නේ මෙතනින් එහාට අපිට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙතනින් එහාට ගියොත් අපි ඉන්දියානු සාගර කලාපයට තමයි අයිති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මෙතනින් හැරෙන්න වෙනවා. ඒ කොහොම වුණත් අපි ඉන්නේ ඉන්දියාවට බොහොම ආසන්නයේ. ඉන්දියාවේ රාමේශ්වරම් රේඩියෝ එහෙම නැත්නම් ටීවී ගුවන්විදුලි රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ මේ ස්ථානයට හොඳට බැලුවොත් දිස් වෙනවා, දර්ශනය වෙනවා. ඉතින් අපිට අමීප දසුණක් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ සම්ප්‍රේෂණ කුළුණක් දැක බලා ගන්න රාත්‍රියේදී මීට වැඩිය බොහොම පැහැදිලිව දකින්න අවස්ථාවක් තියෙනවා. ඒ කොහොම වුණත් ඉන්දියාවට මෙතන ඉඳන් තවත් කිලෝමීටර් 16ක් විතර තමයි, ඒ කියන්නේ මුහුදු සතවුම් 16ක් විතර තමයි ඉන්දියාවට තියෙන්නේ. රාමේශ්වරම් ප්‍රදේශයේ එහෙම නැත්නම් ධනිෂ්කොඩිය තියෙන ප්‍රදේශයට. එතකොට මේ අපි අපේ ගමන ආපසු හැරෙන තැන අපි තලෙයි මන්නාරම් ගමන එහෙම නැත්නම් මේ දූපත් සවාරියට, මේ වැලි දූපත් සවාරියට ආදම්ගේ පාලම නිරීක්ෂණය කරන්න ආපු මේ වෙනස චාරිකාවේ අපි ආපසු හැරෙන තැන අතිසාර්ථක විදිහට නාවික හමුදා නිලධාරීන්ගේ සහයෝගය ඇතිව වෙනස කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ඒ සියලු රූපරාමු ආවරණය කරගන්න, ඒ සියලු දර්ශන ආවරණය කරගන්න වෙනස ඔබට දකි. ටෙලිවිෂන් මාධ්‍ය නැත්තම් මේ රූපවාහිනී මාධ්‍ය බොහොම සිල්ලරට දකින්න පුළුවන් රූපරාමු නෙමෙයි ඒ රූපරාමු. මොකද ඒකට හේතුව මන්නාරමට ගිහිල්ලා මන්නාරමෙන් එහා තලේ මන්නාරමට ගිහිල්ලා තලේ මන්නාරමිනුත් අර ආදම්ගේ පාලම මේ පැත්තට අර වැලිපාර පැත්තට ගියාම මහා පුදුම සංසිද්ධි ටිකක් දැක ගන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න ඔය හැම දූපතකම මහා විශ්වයෙන් ගැප් වූ ශක්තියක් තියෙනවා. ඉතින් මේ ගැන අපි දිගින් දිගටම කතා කරා. ඔබට මතකයි ගිය සුමානෙත් අපි මේ ගැන කතා කරා. ඇත්තට මේවා සරලවම කරනවා පරණ වෙන්නපුවා. 2019 වෙනි ගියේ නේ. ඒ නිසා මේ වටිනාකම තියෙන්නේ මේ සංචාරක කර්මාන්තය උදෙසා හෝ කුමන හෝ දෙයක් උදෙසා වෙන්න පුළුවන් මේ මෙතරම් වූ සුන්දර දේවල් ටිකක් මේ රටේ තියෙනවා කියන එක. එහෙව් රටක් තමයි මේ රට කියන එකයි වැදගත් වෙන්නේ. සම්පත් ගෙදර හුරතලා බලලා පූසා වෙනකොට ඒ පරම්පරාවෙම දැවන්තය අපිට භයානක සතෙක්නේ. නේ ඒ බලල් පවුලේ ලොක්කා ස්වභාව දහම කොයිතරම් අපූර්වද කියලා ඔබට හිතෙන්නේ නැත්te එහෙමනා. කොටියාගේ පිරිමි සතාද දඩයන් කරන්නේ ගෑනු සතාද? මොකද සමාජයේ මතයක් දෙනවා ගෑනු සතා දඩයන් කරන් එනවා කියලා. දෙන්නම දඩයන් කරනවා නේ. එහෙම මේව එකක් නෑ. හැබැයි
නිදාගෙන සාමාන්‍ය රෙස් කරන වෙලාවට ළඟින් වල්ලූරෙක් ගියත් ඔළුවේ හැරලා බලන විතරයි එලවන්නේ. අයික බඩ පිරලා නම් ඕකේ. බඩ පිරලා නම් ඕකේ. දැන් ඔය ආහාර රටාවත් වෙනස් වෙනවානේ. කොටියාගේ මාර ආහාර රටාවක් තියෙන්නේ. මලකුණකුත් කනවා. කක්කුට්ටවත් කනවා. කටුස්සවත් කනවා. ඒක මාර ජාලයක්. අපි තාම ඒක හොයනවා. අයික නොකන සතෙක් නැද්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම දැකලා තියෙනවා සමහර ඡායාරූප වල කබරයි පවා අල්ලගෙන කනවා. කබරව අල්ලගෙන කනවා. කබර ගොයාවත් අල්ලගෙන කනවා. තල ගොයාව අල්ලගෙන කනවා. තනකොළ පෙත්තවත් හන් කරන වෙලාවල් තියෙනවා. අපිට හොඳටම කොටියව අධ්‍යයනය කරන්න පුළුවන් නම් හොඳම දේ ගෙදර ඉන්න පූසා. තරිඳු එතකොට හරි. දැන් ගෙදර ඉන්න පූසා මම අපිට අත්දැකීම් තියෙනවා ගෙදර ඉන්න පූසා පූසි පැටවු ගහලා පැටවු කනවා. එහෙම අවස්ථා තියෙනවා. කොටියාගේ එහෙම අවස්ථා තියෙනවා. කොටියාගේ තියෙනවා. කොටියාගේ පිරිමි සතා සමහරක් වෙලාවට පැටවු මරාන කනවා. පිරිමි සතා අප්‍රිකාවේ නම් ගොඩක්ම වෙනවා. පැටවු මරාන කනවා. ගෑනු සතත් සමහර වෙලාවට කනවා. දැන් වෙනින් පවුලක කෙනෙක්ව හම්බුනොත් ටක් ගාලා එයාගේ නොවන පැටියෙක් එයා හන් කරන ටක් ගාලා. එයා පහර දෙනවා. එයා මරනවා. ඒ කියන්නේ වෙන ඒරියා එකක කොටියෙක් හම්බුනොත් මෙයා ගිහිල්ලා හන් මරනවා. සාමාන්‍යයෙන් වාගේ බල ප්‍රදේශයට මම ඇතුළු වුණයි කියන්නේ මහාරාන්තික යුද්ධයක්. දෙන්න එක්කෙනෙක් මැරෙයි. එක්කෙනෙක් පසුබා දැඩි තුවාල සහිත වේයාවි. නැත්නම් එක්කෙනෙක් මරණකම්ම ෆයිට් කරනවා. කොටියා ඊතරම් කුරිරුයි. ඊතරම් සාහසිකයි. නමුත් කොටියා මේ සෝබාදහමේ තුලනේ රකින්න කොටියා අත්‍යවශ්‍යයි 100%ක් නෙමෙයි 100 ලක්ෂ කෝටි වාරයක්. අනිවාර්යයෙන්. දැන් ඒකට තනිදු අපිට කොටියාගේ පුල්ලි වලින් අපිට බැයිද මෙයාව වෙන් කරන්න? ඒක තමයි ඊළඟට එන හොඳම දේ. අපිට තියෙනවනේ ඩෙන්ටිටි කාඩ් එක. ඔව්. කොටියටත් තියෙනවා ඩෙන්ටිටි කාඩ් එක. කොටියාගේ තියෙනවානේ මේ ඔළුවේ මේ ටිකේ තියෙන පුල්ලි රටාව. ඔය පුල්ලි රටාවේ තියෙන ඩොට් ගාන සහ මමයි රුවණුයි වෙනම දෙයක් හොයාගත්තා. යම්කිසි දැන් කියන අපි කකුල කියලා කකුල එක්තරා ප්‍රදේශයක පැච් වර්ගයක් තියෙනවා. සපිටේ නැට්ට ඕවැනුත් හොයන්න පුළුවන්. දැන් අරක තමයි බේසික්ම වෙන්නේ. මූණේ තියෙන උඩ තියෙන ඩොට් ටික. ඒක ඇවිල්ලා අපේ ෆින්ගර් ප්‍රින්ට් එක වගේ. එක්කිනාට වෙනස් වෙනවා. හැබැයි අතරින් පතර හම්බ වෙනවා ඒක සමානයි. දැන් ආහාර ගැනීමේදී කොටියාගේ දත් පවා, කට පවා, දිව පවා වෙනස් විදිහට හැට ගහලා තියෙන්නේ නේ. දිව කොටියට ගොඩාම ප්‍රයෝජනවත්. වතුර බොන එකට. මොකද පූසෙක් සාමාන්‍යයෙන් දිව පිරිමැදලා තියනවාද? පොඩ රෆ්නේ. රෆ්නේ. වැලිකඩ දාසියක් වගේ. ඒක වෙන්නේ නිය වගේ පිටලා තියෙනවා. ඒ කියන්නේ කවාකාරව ඇතුළට වක් වෙච්ච. එයාට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන වතුර බොන්න. එයාව කහ ගන්න. එතකොට ඇඟේ තියෙන යම්කිසි දෙයක් මේව කරගන්න. ලෝම පිරිමැද ගන්න. ඒක පණාව වගේ එයාට පාවිච්චි කරන්න පුළුවන්. වතුර බොනකොට අර කෝප්පේ වගේ තියෙන එකේ වතුර ටික රැඳෙනවා. ඒ රැඳෙන වතුර ටික තමයි උඩට එයා ගිල්ලලා ගන්නෙ. ඒ දාන වාරයක් පාසා බාල්දියකින් ගන්නවා වගේ තමයි වතුර ටික සෙට් වෙන්නේ. ඕක කවුරුත් වැඩි දන්නේ නැහැ ලංකාවේ. ලංකාවේ දැන් අපි යනවනේ විශේෂයෙන්ම අර මේ සෆාරි රට අරගෙන යනවා කොටි බලන්න කියලා වෙනම යනවා. කොටි ට්‍රැවල්. එතකොට තරිඳු මේ අර ෆොටෝජෙනික් වගේ කැමරාව ඉස්සරහට එනම කොටි ටිකක් ඇදිනේ අර මින්නේරි අලි ටික වගේ. ඔය මින්නේරි අලි කෙහෙල් ගෙඩි බතුයි අරවයි මේමයි පොලිතුනුයි කන්න එන අලි ටික ඇරෙන්න වෙනත් තව අලි මින්නේරි කැලේ ඉන්නවනේ. ඒ වගේ මේ කැමරාව ඉස්සරහට එන කොටි ඇරෙන්න ඔය කැලේ මිනිසුන්ට හොයාගන්න බැරි පැතිවල කොටි ගහණයක් ඉන්න පුළුවන්ද? ඔකට මම මෙහෙම උත්තරේ දෙන්න. ඒ සත්තු ටික වාහනේ කියන දේ වැඩක් නැහැ. මොකද කම්මලේ බල්ලට අකුණු ගැහුවට වැඩක් නැහැ කියනවනේ කොච්චර වුණත්. ඒ වගේ තමයි. අරගොල්ලෝ දැන් හුරු වෙලා දෙන්නේ. හැබැයි ඔතනින් එහාට මිනිස්සෙක්ගේ සුවඳක් දැනුණත් දුවන සත්ති කොටි ඉන්නවා. ඒගොල්ලෝ තමයි නියම කොටි. ඒගොල්ලෝ තමයි නියම කොටි. අර ඉන්නේ කොටි නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා ඇක්ටර්ස්ලා. රඟපාන්න පුරුදු වෙච්ච කට්ටිය. ඒගොල්ලන්ට දැන් දැනීමක් නැහැ. ඒගොල්ලන්ට පුරුදු වෙලා එන මිනිස්සු ඒක වැඩක් නැහැ කතා කරලා. ඉතින් මිනිස්සුත් හම්බ කරගන්න ඕනේ. මම එපා කියන්නේ නැහැ. හැබැයි ඔතන අනවශ්‍ය දේවල් වුණා කියලා දැන් පෞගේ කාලේ ලොකු රාවයක් ගියා. බල්ලෝ දැම්මා. බල්ලෝ දාලා ඉවරලා කොටි ගෙන්න ගත්තා. විදේශිකයන්ට මේක වීඩියෝ කරන්න දීලා ලොකු ගණන් ගත්තා. මොනවද මේ වැඩ? හැබැයි බල්ලව හන් කරන එක වෙනම කතාවක්. දැන් පානවත් ওই ප්‍රශ්නේ ආවේ. දැන් පානව ওই ප්‍රශ්නේ කොටි ප්‍රශ්නේ පටන් ගන්න ලොකුම හේතුව දැන් මිනිසුන්ට ඇටැක් කරයි කිව්වා. කොටියට කරන්න තියෙන්නේ. ඒ සදාය කැලේට ගිහිල්ලා මිනිහෙක් දඩේමට හරි දර කෑල්ලක් හොයාගන්න එක ඉතින් සාමාන්‍ය ඒ වුණාට වැරදීනේ. කැලේකට යන්න ඕනේ නෑනේ.
සත්තුන්ගෙන කැලේ අලියාගේ යන පාරේ වැට ගහලා ඉවර වෙලා අලි එනවා වැත්ත උඩින් කියන. මේ අලි මංගඩ. හරි මේ චන්දන මහත්මයා මට අහන්න හිතුන ඔබතුමාගෙන් දැන් බෑන්ඩ් එකේ සින්දු තෝරගන්නකොට ඔයගොල්ලෝ කියන්නේ බෑන්ඩ් එකක් විදිහට සින්දු තෝරගන්නකොට නිකම්ම ගායකයෝ විදිහට සින්දු තෝරන්නත් බෑනේ. ඉංජිනේරු සංගීත කණ්ඩායම වෘත්තීය කරුත්වයක් තියාගන්න ඕනෙමද? නේ නෑ මම අපි හිතන ඕනෙමයි. ඔව් අනිවාර්යෙන්ම. ඒක අපිට එක්තරා විදිහක එක කරදරයකුත් වෙලා තියෙනවා. අපි අනිත් පැත්තට මේක බටහිර සංගීතයට පොඩ්ඩක් බර වෙච්ච එකක්. අපේ මේ තියෙන කට්ටියත් එක්ක. ඒක නිසා අපි සින්දු තෝරගන්නකොට සැලකිලිමත් වෙනවා ඉංජිනේරුවන්ගේ ගරුත්වයට හානියක් නොවෙන්න. එහෙම ඒ කියන්නේ දැන් පාටි කරේම ගියාම අර ඉල්ලන සින්දු එහෙම දෙන්න බෑනේ. නෑ එහෙම දෙන්න පුළුවන්.
දැන් ප්‍රබෝධ ඇත්තටම වෙඩි නිසා නම් මනම් ඔය පාටිසෙම එනවද ඉතින් සමහරට කියන අයත් කල්පනා කරනවා මේ ඉංජිනේරුවෝ ටික ගෙන්නගෙන වැඩේ අමාරු වේද කරන්න කියලා. එහෙම එනවද? සම්පත් මෙහෙමයි අපි මේ දක්වා අපි සහභාගී වෙලා තියෙන්නේ ඉංජිනේරුවන්ගේම තියෙන ප්‍රසාද වලට. ඒ කියන්නේ මේ එක්කෝ මේ රටේ තියෙන ඉංජිනේරු සංගම් වල තියෙන එක එක උත්සවවලදී සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තියෙන උත්සවවලදී තමයි හුඟක් අපි සහභාගී වෙලා තියෙන්නේ. ඒ වගේ පාටි වගේ වට සාමාන්‍යයෙන් දැනට සහභාගී වෙලා නැහැ. සීමිත ප්‍රසංග වලට පමණයි. ඒ කියන්නේ ඔබේ වෘත්තීය ඇතුලේ තියෙන දේවල් වලට පමණයි සහභාගී. ආයතන වලින් පවත්වන එක එක අවස්ථාවලදී තමයි අපි සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් ඒවට ලාංකික ඉංජිනේරුවෝ සහ පිටරටින් ආපු ඉංජිනේරුවෝ සහභාගී වෙලා තියෙනවා. මේ ඇත්තටම දැන් වෙනත් භාෂාවල ගීත බලලා නැත. ඒ කියන්නේ බලලා තියෙනවා. මම මීට කලින් අහලා තියෙනවා. ඔව් කලින් අපේ ප්‍රශ්නකට සහභාගී වුණානේ. වෙනත් භාෂාවල ගීත බලලා තියෙනවද? ඔව් අපි හින්දි ගීත ගායනා කරනවා, ඉංග්‍රීසි ගීත ගායනා කරනවා. අද කියනවනේ හින්දි එක. අද තියෙනවා හින්දි ඔව්. එකක් ඉංග්‍රීසිත් ඕනනම් කියවන්න පුළුවන්. ඔව් අර අපේ චන්දන මහත්තයාම හොඳ ඉංග්‍රීසියෙන්ද කියනවා. නෑ මෙහෙම කරා. හරි බලමු අපිට ටයිම් එකත් එක්ක අසංග. මේ මොකද මේ මෙතන ඉන්නේ සරලම කරනවා ඉතින් යකඩ මිනිස්සු ටික. යකඩ මිනිස්සු ටිකක්. ඉතින් යකඩ මිනිස්සුන්ට මොනවද බැරි? ඕන දෙයක් කරන්න පුළුවන්. හිතේ හයිය තියෙනවා. චන්දන ඔබට දවසින් නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණ මේ කලාව විතර තියෙනවද? නෑ. එහෙනම් ඉතින් පැයක් ගැන කතා කරලා වැඩකුත් නෑනේ. දවසින් නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණ නැත්තම් පැයක් ගැන කවර කතාවද? අඩුම නිර්මාණය කියන්නේ ඔබ කරන කුඩාම නිර්මාණයට යන කාලය කොච්චරද? අඩුම තරමේ සම්බත් කාලේ නිර්මාණය කියන්නේ කාලේ තීරණය කරන්න බෑ. මොකද මම දැක්ක ඇතුළේ හැඳි දෙකක් එකතු කරලා කුරුල්ලෙක් හදලා ඉන්නවා. ඒක නම් දවසින් පුළුවන් බෑ. එතකොට මම යාව ඕගොල්ලන්ට පේන්නේ ඔය නිර්මාණය විතරයි. ඒකේ පිටිපස්ස ඒ කියන්නේ යාලට තිරේ පිටිපස්ස මම ඩ්‍රොයින් කරන ඒවා යාලව හොයන ඒවා යාලව දැකලා ගිහිල්ලා බලාගෙන අඳින අධ්‍යයනය කරන ඒවා කවුරක්වත් දකින්නේ නැහැ. ඒවා වෙනම තියෙනවා. ෆයිල් පිටින් තියෙනවා. ඩ්‍රොයින් කරපුවා වෙනම තියෙනවා. මේ හැම කලාවකටම ඉතිහාසයක් තියෙනවා මේ නිර්මාණ වලට. ඒක නිසා තමයි අපිට මට බය නැතුව කතා කරන්න පුළුවන් මම මෙයාව හදන්නේ මෙහෙම. මෙයාගේ ඇනටොමි එකෙන් ඉඳන් මම හොයලා තියෙන්නේ. කුරුල්ල එක්ක කොහොමද මෙයා කරලා තියෙන්නේ. ඒක හැන්දි වලට ගේන්න කොච්චර මම මහන්සි වෙලා තියෙනවා. ඒ සරල කිරිල්ලක් කරලා තියෙනවා. කාලේ යනවා සමහර විට මාස දෙක තුන සමහර විට ඒවට යන්න පුළුවන්. මගේ ප්‍රශ්න කෙරෙල්ල සමහර විට ටිකක් කඩාකප්පල්කාරී කියලා හිතෙන්න පුළුවන්. මෝඩයි කියලා හිතෙන්න පුළුවන්. මොරණ්ඩුයි කියලා හිතෙන්න පුළුවන්. ඔබ කෙසේ සිතුවත් ඔබට කිසියම් දෙයක් ගන්න පුළුවන් නම් මේ හරහා. එතන යමක් තියෙනවා. චන්දන එතකොට වැදගත්ම ප්‍රශ්නේ මං අහන මං හිතනවා. මොකද්ද? ඔබ කොහොමද හරියටම මේ අශ්වයාගේ හැඩතල ගන්නෙ? ඔබ කොහොමද මෙයාගේ හරියටම මේ හැඩතල ගන්නෙ? ඔබ කොහොමද අර සිංහයාගේ හැඩතල හරියටම ගන්නෙ? කලාකරුවෙකු ඇතුලේ ජීවත් වන සැබෑ මිනිහා පරිකල්පනයක් නැත්තම් එයා කලාකරුවෙක් වෙනවද? ඔබ කොහොමද මේ දේවල් නිර්මාණය කරගන්නේ? ඇත්තටම හොඳ ප්‍රශ්න සම්පත්. ඕක ඒක තමයි අධ්‍යයනය කිරිල්ල කියන්නේ. සතත අභ්‍යාසවල යෙදෙන්න ඕනේ අපි. අපිට ඒ තුලින් තමයි මේව ඇඟට එන්නේ. අපි නිකාම්ම ඉඳලා අපි සිංහෙක් හදන්න පටන් ගත්තොත් අපිට එන්නේ නැහැ. නෑ සිංහෙක් නෙවෙයි සමහර බල්ලෙක් වෙන්න පුළුවන්. බල්ලෙක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒක නිසා අපි අභ්‍යාසවල නිතර යෙදෙන්න ඕනේ. අපි සූ එකට ගිහිල්ලා අඳින්න ඕනේ. නැත්නම් ගස් අඳින්න ඕනේ. එතකොට මේවා ගැන හොයන්න ඕනේ. අපි අභ්‍යාස කරන තරමට තමයි මේවා අප් වෙන්නේ. ඒක නිසා මේ හැම එකකටම අපි ගිහිල්ලා වෙල බලලා ඇඳලා මම තනියෙන් මහන්සියලා මාස ගණන් මහන්සියලා ඇඳලා තියෙනවා. සමහරලාට එක ස්කෙච් 100 200 කරලා තියෙනවා. ඉතින් එහෙම කළා තමයි මේ තැන් වලට මේ හරිම හරි විදිහට ඒ විදිහට එයාගේ ෆෝම් එක කරන් තියෙන්නේ. යකඩ ගේන්නේ කොහෙන්ද? යකඩ ඇත්තටම පරණ යකඩ තියෙන තැන් වලට ගිහිල්ලා අවශ්‍ය දේවල් තෝරගෙන එනවා. හැබැයි මුදල් වලට. නැත්තම් වෙනම සල්ලි දීලා වෙනම තැන් වලින් මට අවශ්‍ය දේ ගේනවා. ඔබ කරන නිර්මාණයක කොඩාම නිර්මාණයේ මිල කීයද ඇහුවොත් මට ලෝභ නැතුව සහ බය නැතුව පැකිලෙන්නේ නැතුව කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ඉතින් කියන්නකො. සාමාන්‍යයෙන් 10000න් එහා පැත්තේ තියෙන ඔක්කොම. අර කුරුල්ලට කුරුල්ල 12000ක් වෙනවා. එහෙමයි නිර්මාණවලගේ නිර්මාණයක් කියලා කියන්නේ කුණු කොල්ලට යන එකක් නෙවෙයි. නිර්මාණයක් කියන්නේ වටිනාකමක් තියෙන එකක්. නිර්මාණයක් කියන්නේ මිර කරන්න පුළුවන් එකක්. චන්දන එතකොට කුරුල්ල 12000 නම් මේ අස්සයා ගැන කවර කතාවද? අනිවාර්යයෙන්. ලක්ෂ 12ක් 10ක්. දැන් ඔබේ රස්සාව නෙමෙයි. ඔව්. ඔබ වෙන රස්සාවක් කරන්නේ නැහනේ? නෑ. ඔය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් එළියට ගියාට ඔබ ගුරුවරයෙක් නෙවෙයි. නෙමෙයි. නෑ චිත්‍ර ගුරුවරයෙක් නෙවෙයිනේ. හරි. එතකොට ඔබ රස්සාවට මේක කරනවා නම් මාසෙට කොහොමද දැන් ඔබට මේක කරන්න අවුරුදු දෙකක් විතර යනවා. හැබැයි අවුරුදු දෙකක් කරලා අවසානයේ ඔබ ලක්ෂ ගණක් ගන්නවා. මං අහන්නේ මේක රැකියාවක් හැටියට කරනකොට කොහොමද මේ මාසේ රොටේට් වීම? කොහොමද ඔබ ආර්ථිකය උත්පාදනය කරගන්නේ?
ඒක තමයි අපි හදාගන්න කරන වර්ක් එක අපි කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් එකක්. අපි එකක් නිර්මාණය කරගන්න. තමන් කියන්නේ කවුද කියලා හදලා හඳුන්වලා දීලා තියෙන්න ඕනේ ලංකාවට. එතකොට අපිට මාසෙකට යම්කිසි ක්‍රමවේදයකට වර්ක් එකක් දෙයක් විකිනෙනවා. එතකොට අපිට මේ වර්ක් මු විතරන්නේ මේ අපිට වෙන මේ හරහා කරන තව නිර්මාණයන් තියෙනවා. ඒ නිර්මාණ කරනවා. එතකොට ඒවා ඉන්ටීරියර් පැත්තට යනවා. මේවැම්. එතකොට අපිට පුළුවන් වෙනවා මේ විදිහට රොටේට් කරගෙන යන්න. අවසන් ප්‍රශ්නය. චන්දන ගුණතිලක මාකට් එකක් හදන් දෙන්නේ දැන් ලංකාවේ? අනිවාර්යයෙන්ම. ලංකාවේ විතරද? ලංකාවේ විතර නෙවෙයි පිටත් තියෙනවා. පිටරට? ඔව්. කොයි වගේ රටවලද? දකුණු ආසියාවේ රටවල් වලට යනවා. යුරෝපයේ දැන් ඇහිල්ලා මෙතන ඉගෙන ගන්න කීප දෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔබේ මේ බහන්න යුරෝපයට අරන් ගිහලා තියෙනවද? අරන් ගිහලා තියෙනවා. මොනවද ඊළඟ ස්ටෙප් එක? ඇත්තටම තියෙනවා අපේ ඉන්ටීරියර් ෆර්නිචර්. මේවා කියන්නේ assemble furniture එකට කියන්නේ අපි වෙනම මේවෑම්ම අපි නිර්මාණය කරනවා අලුත් දෙයක්. දැන්ට ඒක නිර්මාණය කරගෙන යනවා. ඉතින් ඒක තමයි ඉස්සරහට මේ කියන්නේ දියුණු කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ජය වේවා. ජය වේවා. යකඩ මිනිස්සු ඕනේ තැනක ඉන්නවා. මෙතනත් ඉන්නවා එහෙම අය. ඒ කියන්නේ දැන් අසංක අපි අර ඇහුවනේ මේ භාෂා කීපයකින් ගීත පුළුවන්ද කියලා. ඒතර මේ මහත්තුරු නෝන්ලා තමන්ගේ වෘත්තිය කරන අතරතුර ඇත්තටම ඉංජිනේරුවෙක් කියලා කියන්නේ ආයතනයක ප්‍රධානියෙක්නේ. සාමාන්‍ය සේවකයෙකුට එහා ගියපු තීන්දුව తీරන ගන්න මහා ප්‍රතාපවත් දැවැන්ත චරිතයක් ලොකු පුටුවක ඉන්න. ඉතින් එහෙම කෙනෙකුගේ දවසේ කාලය කියන එක සරලම කියනම් පට්ටම වටිනවා. එහෙම වටිනා කාලයටත් වැඩි වටිනාකමක් දීලා මේගොල්ලෝ පුරුදු පුහුණු වෙලා සංගීතය තමන්ගේ විනෝදාංශයක් කරගෙන කරන් යනවා. අර වෙනත් භාෂාවලින් පුළුවන් කියලා කිව්වනේ. මීළඟට තියෙන්නේ හින්දි ගීතයක් තමයි. හැබැයි ඊට කලින් අපිට ඕනේ තවත් ගීතයක පොඩි කෑල්ලක්. සාමාන්‍යයෙන් අපි පොඩි මුරණ්ඩු වැඩක් කරනවා එන කට්ටියකින් එකපාරට ඉල්ලනවා. ඉල්ලනවා ඒක ඩෝංගල් පොල්ලෙන් ගහුවා අපිට හින්දු කෑල්ලක් දෙන්න කියලා. පුළුවන්ද අයියේ? පුළුවන්. හරි. එහෙනම් අපි අර අන්තරා කොටසයි මුල් කොටසයි විතරක් ඒකේ. मेरी जोर जबी तुझे मालूम नहीं तू अभी तक हंसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान मेरी जोर जबी तुझे मालूम नहीं तू अभी तक हंसी और बेजवान तुझ में कुर्बान मेरी जान तुम्हीं पे बोले जाने मन जो मुस्कुरा के बोल दे तुम्हीं पे बोले जाने मन जो मुस्कुरा के बोल दे तो दरकनों में आज भी शराबी रंग के घोल दे ओ सनम मैं तेरा आशिक़े जाबिदा ओ सनम मैं तेरे आशिक़े जाबिदा हमरी ज़ोहर जबी तुझे मालूम नहीं तू अभी तक हंसी और मैं जवान तुझे कुर्बान मेरी जान එහෙනම් ඒකට අපේ ස්තුතිය. බොහොම ස්තුතියි ඒ අවස්ථාවට. මේ දැන් හින්දි, දෙමළ, සිංහල, ඉංග්‍රීසි භාෂාවලට අමතරව තවත් මොන හරි භාෂාවලින් ගීත බලලා තියෙනවද? ද්‍රවිඩ භාෂාවලින් තත් ගීත ගායනා කරලා තියෙනවා. ඒ කියන්නේ හැම එකක්ම ඕකේ නේ. අපි එහෙනම් හින්දි සින්දු අහමුද? ඔව් අපි අහන්න හිටපු සින්දුව. ඒ කියන්නේ ලෑස්ති වෙලා. අද ඒ කියන්නේ මේ ලයින් අප් එකේ තියෙන ගීතේ. හරි අපි ලෑස්ති. පණගම්
प्यार की चर्चे हर जुबान पर, सबको मालूम है और सबको खबर हो गई। आजकल तेरे मेरे प्यार की चर्चे हर जुबान पर, अच्छा सबको मालूम है और सबको खबर हो गई। तो क्या आजकल तेरे मेरे प्यार की चर्चे हर ज़बान पर, सबको मालूम है और सबको खबर हो गई। हमने तो प्यार में ऐसा काम कर लिया, प्यार की राह में अपने नाम कर लिया। हमने तो प्यार में ऐसा काम कर लिया, प्यार की राह में अपने नाम कर लिया। प्यार की राह में अपने नाम कर लिया। आजकल तेरे मेरे प्यार की चर्चे हर ज़बान पर, अच्छा सबको मालूम है और सबको खबर हो गई। तो क्या आजकल तेरे मेरे प्यार की चर्चे हर जुबान पर, सबको मालूम है और सबको खबर हो गई। दो बदन एक दिन एक जान हो गई, मंजिलें एक हुई हम सफर बन गई। दो बदन एक दिन एक जान हो गई, मंजिलें एक हुई हम सफर बन गई। मंजिलें एक हुई हम सफर बन गई। आजकल तेरे मेरे प्यार की चर्चे हर जुबान पर, सबको मालूम है और सबको खबर हो गई। आजकल तेरे मेरे प्यार की चर्चे हर ज़बान पर, सबको मालूम है और सबको खबर हो गई। सबको मालूम है और सबको खबर हो गई। सबको मालूम है और सबको खबर हो गई। දුඹ මලින් මල කරේ දුතලන තුරුණු බඹර රැහේ මද මතින් නිපිල රඟනු බලා මල් මුව රද සැලේ දුඹ මලින් මල කරේ දුතලන තුරුණු බඹර රැහේ මද මතින් නිපිල රඟනු බලා මල් මුව රද සැලේ සුවය මවිත රඟන දිහඟ ගීතයයි සුව සිහින වැලක මල් පීදෙන කාලයයි නව යෞවනේ පිපි මල් වනේ රණ කිසරල මැද සෙවනේ මధు සාදයයි දොඹ මලින් මල කරේ මුතලන තුරුණු බඹර රැහේ මද මතින් නිපිල රඟනු බලා මල් මුව රද සැලේ
නැගෙන කාලයයි රඟ මොණර කිකිනි හඬින් නැගෙන කාලයයි අසරල් සලා කඳුලැල් නිවා සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි දොඹ මලින් මලෙ කරේනු තලන තුරුණු බඹර රෑ මද මතින් නිපිල රගලු බලා මල්නුව රද සැලේ දොඹ මලින් මලෙ කරේනු තලන තුරුණු බඹර රෑ මද මතින් නිපිල රගලු බලා මල්නුව රද සැලේ රයිට්. සමහර මිනිස්සු සමහර මේ වෙලාවට අපිත් එක්ක කතා කරන්න ගියාම ඉවරයක් නැහැ. ඒ කියනවා ඉවරයක් කඩයක් කැඩුවා වගේ. හරියටම කියනවා නම් ඒ කතාවට එන්න කලින් අපි පොඩක් බෑන්ඩ් එකත් කතා කරමු. නේ අපි ඒ කතාව කිව්වේ ඒගොල්ලන්ටම නෙවෙයි. දැන් සමහරට මේ මෙතුමන්ලා හිතයි මේ අපි මේ ඉවරයක් නැතුව කතා කරනවා කියලා කිව්වේ මේගොල්ලන්ට කියලා නේ. දැන් මොනවද ඇත්තටම ඉස්සරහට සැලසුම් කරලා තියන්නේ අයියේ? දැන් ඇත්තටම සම්පත් අපි දැන් මේ කණ්ඩායම එකතු කළේ 2015. දැන් අවුරුදු 6ක් අපි මේ ගමන ඇවිල්ලා තියෙනවා. ඉදිරියටත් මේ ගමන යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී තව තරුණ කොටස් මේකට සම්බන්ධ කරගෙන ඔවුන්ට මේක බාර දීලා තව ගොඩාක් දුර යන්න. දැන් පිටිපස්සේ කණ්ඩායමක් ඉන්නවද බාර දෙන්න? දැන් ගිටාරයක බාර දෙන්න නැත්නම් ගායනයේ බාර දෙන්න ඉන්නවද ඔබ හදපු ඉදිරියට අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපිට නැහැ. නමුත් ඉදිරියේදී අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඔතනට එන්නත් ඒ කියන්නේ යම් කිසි විදියක හැදෑරීමක් තියන අය වෙන්න බෑනේ. ඉංජිනේරුවෙක් වීමම නෙමෙයි මෙතන මේ සංගීත කණ්ඩායමට එන එකේ සුසුකම්. ඒ කුසලතා දෙකම තියෙන්න ඕනේ. ඉංජිනේරුවෙක් වෙන්නත් ඕටි සංගීතේ පුළුවන් වෙන්නත් ඕටි. ඒ දෙකම එකට සංකල්පය වෙච්ච පුද්ගලයෙක් තමයි මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. ඒකම මම තව දෙයක් කියන්න කැමති අසංග මේ ඉංජිනේරු විද්‍යාවයි මේ සංගීත භාණ්ඩයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවනේ. පැහැදිලිනේ අනිවාර්යයෙන්ම. මේ කම්බි අනුනාදනය වෙනවා, මේ බෙර අනුනාදනය වෙනවා. ස්වර සංකේතයක් තියෙනවා. සංකේතයක් තියෙනවා අර කිව්වා වගේ. ඉතින් මේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ මේ ඉංජිනේරු විද්‍යාව හැමතැනම තියෙනවනේ. දැන් මෙතන බැලුවත් හැමතැනම ඉංජිනේරු විද්‍යාව තියෙනවා. ඉතින් මේ අපිට ඉංජිනේරුවන්ට සම්බන්ධයක් තියෙනවා මේ සංගීත භාණ්ඩත් එක්ක. පැහැදිලි. හොඳ කතාවක් ඒ. හරි. මං ඉස්සෙල්ලා කියන්නේ කි අර තොර තෝංචක් නේද කියනවා කියලා කිව්වේ? ඔව්. කොටිවල්ගේ අල්ලගත්තා වගේ තමයි. මේක දැඩි ආందోලනාත්මක සිද්ධියක් වුණා පහුගිය කාලේ අර බ්ලැක් නැත්නම් කළු හැම තියෙන ඔය කැට් නැත්නම් ඔය කොටි පවුලේ සතෙක්ගේ වියව පිළිබඳව විශාල වශයෙන් සමාජ දාලා මාධ්‍ය කතා කරා. තරුදු මං අහන්නේ එක ප්‍රශ්නයයි. ඔබ මේ ගැන හොඳට හොයලා තියෙනවා. උත්තරයක් දෙන්න පුළුවන් නම් දෙන්න බැයි නම් බෑ කියන්න. ඇත්තටම මොකද්ද වෙන්න ඇත්තේ? උත්තරයක් දෙන්න. ඔය කළු කොටියා කියන දෙනා ගමේ මිනිස්සුත් එක්ක මාර බැඳියාවක් තිබ්බ සතෙක්. හඳුන් කියලා කියන්නේ. හඳුන. කළුනේ. හඳුන් දිව්‍යා කියලා කිව්වා ගමේ කට්ටිය. හඳුන් නෙමෙයි. ඒ කියන්නේ ෆිෂින් කැට්නේ. කළු දිව්‍යා. එතකොට කොයි කාලේ ඉඳලාද හිතා ගන්න ලංකාවේ. හරි. ඒක ගනුදෙනු කරාය මිනිස්සු. දැනටත් යම් කිසි පැතිවල ඒගොල්ලොත් එක ගනුදෙනු කරනවා. දැනුවත්. හැබැයි මේ මාධ්‍යනුත් ලොකු ප්‍රචාරයක් දුන්නා සතාට. ඔය සතාව හංගපු කැමරා ගාලා එළියට දාලා අපි හොයාගත්තා, පත්තරවලට ලිව්වා. මම මාධ්‍ය මොකද්ද කියන එක කියන්නේ ලොකුවට දැම්ම අපි මෙන්න මෙතන තියා මෙන්න නල්ලතන්නේ රක්ෂිත මෙන්න මෙතන ලොකුවට දැක්ක අපේ ජීප් එක හරහා පැන්න. අපිට ගහ ගන්න බැරි වුණා මෙන්න මෙතනදී අපිට හම්බුණා. මෙන්න ෆොටෝ එක. හරි සතා ඉවරයි. ෆොටෝ එක එළියට දැම්මා.
සති කීයද ගියේ? මොකද වුනේ? සතා ඉවර. ඉතින් ඔහොම යනකොට අපි දන්න දෙයක්වත් දෙන්න පුළුවන්ද? දැන් තරිදු ඔබ පුල්ලි ගැන කතා කරානේ. දැන් අපි ගත්තොත් ලංකාවේ මේ ෆැමිලිස් 4 ඉන්න සත්තු ටික ඒගොල්ලන්ගේ තියෙන විශේෂ වූ පුල්ලි ටික. ඒ පුල්ලි වල තියෙන වෙනත් වූ ඒගොල්ලන්ට අදාළ වර්ණයන්. මේ එකින් එකට කොහොමද අපි වෙනස හඳුනගන්නේ මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපිට පේන විදිය, කියන්නේ කුරුල්ලෙට්ට පේන විදිය, එතනින් ගියාම හාවෙට්ට මුවෙට්ට පේන විදිය වෙනස්. වෙනස්. දැන් අපිට කොටියව පේනවා. හැබැයි කැලේ ඇතුලේ ඉන්නකොටත් අපිට පේන එකත් සීමා සහිතයි. බොහෝ දුරට කොටියව අඳුර ගන්න හරි අමාරුයි. හැබැයි සතාට කොහෙන්ම බෑ. මොකද සවානා තනබිමක ඉන්නකොට අප්‍රිකාවේ කොටියගේ සවානායේ පඳුරු වල තියෙන පාටයි හොයන්න බෑ. හේතුව තමයි සතාට පේන්නේ කළු සුදු සහ ඒ වගේ යම් වර්ණ රටාවන් ප්‍රමාණයක්. දැන් කොටියගේ තියෙන පාට අර සතාට පේනකොට වනාන්තරයේ තියෙන අනිකුත් පසුබිමට මේ මුසු වෙලා තමයි පේන්නේ. එතකොට කොටියා කොහෙන්ම පේන්නේ නැහැ. කැමෝෆ්ලාජ් වෙනවා. කියන්නේ පරිසරයට අනුවර්තනය වීම. ඒක තමයි සෝබාදාමෙන් දීපු දායාදයක් ඒක යාට. එයාගේ දඩයන් ක්‍රමවල. ඒ කියන්නේ මේ වර්ග 4ෙම සත්තු ඒ විදිහටද? ඔව්. බලන්න තනි ළඟ පාට ටිකනේ යන්නේ. ළඟ පාට ටික. ඔව්. කොටියාගේ සිංහයාගේ ව්‍යාග්‍රයාගේ එතනින් ගියාම පැන්ත වුණත් දැන් අපි කියෝ ෆිෂින් කැට් හරි කැට් ෆැමිලි එකේ ඔක්කොම ඔය මඩ පාට හුරු නිකන් කහ පාට හුරු තැඹිලි පාට හුරු ඔය වගේ පාටක් නේ යන්නේ. වීරිච්ච තනකොළ ගහේ. අන්න ඒ වගේ. සිංහයාගේ ලොකු වෙනසක් තියෙනවා නේ. දැන් මේගොල්ලෝ එක පවුලේද? ඔව් එක කැට් ෆැමිලි එකනේ. කැට් ෆැමිලි එක. නමුත් අරගොල්ලන්ගේ ගති පැවතුම් වෙනස්. ගති පැවතුම් වෙනස්. ඉතින් ගොඩක් දේවල් එක සමානයි. කැට් ෆැමිලි එකේ ගොඩක් අයගේ එක සමානයි. යම් වෙනස්කම් තියෙනවා. ගොඩක් දේවල් එක සමානයි. මේ තරිදු දැන් බොහෝ විට ඔය ගම්මානවල අපි දැකලා තියෙනවා කුඹුරු මැදින් දුවන, කැලෑවල දුවන මිනිස්සු හඳුන්වන්නේ දෙවියා කියලා හඳුන්වනවා. ආයෙ කියනවා කොළ දෙවියා කියලා කියනවා. ආයෙ කියනවා කැලෑ බල්ලා කියලා. මිනිස්සු මම දන්නවා ස්ථීරවම මේක දැනගෙන නෙමෙයි කියන්නේ. කොහොමද ඒගොල්ලෝ? මෙහෙමයි. ඔතන ගොඩක්ම ඔකට හොඳම උදාහරණයක් දෙන්නම්. කොළඹ නෝන මහත්තුරු ඇක්වේරියම් වලට ගිහිල්ලා මාළු ගන්නවා. ලස්සන විසිතුරු මසුන් අරගෙන චන්දන මහත්තයා දැන් සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක එහෙම නැත්නම් නිර්මාණ කරන පිරිසක් කියලා ගත්තම එයාට තියෙනවනේ ඉලක්කයක් ඕනම පිරිසකට එහෙම තියෙනවා. අපි අහන්නේ දැන් සංගීත කණ්ඩායමක් කිව්වමත් එහෙමයි. ඉංජිනේරු වෘත්තියේ ඉලක්කය ඇති ඔබට. මේ සංගීත කණ්ඩායමේ ඉදිරිය මොනවා වේද? මොකක්ද ඉලක්කය? කොතනද යන්නේ? එහෙම ප්ලෑන් කරලා තියෙනවා. පළවෙනි එක ඉලක්කයක් තමයි අපි තිබ්බ මේ වගේ TV ප්‍රෝග්‍රෑම් එකකට එන එක. අපි ඒක ඇචීව් කරලා තියෙනවා. ඊළඟ එක අපි කතා කරන්නේ අපි යන්න ඕනේ පොපියුලර් සිංගර්ස්ත් එක්ක බැකින් වලට. ඒක තමයි අපි ඊළඟ ටාගට් එක. අපේ අනික් සමාජිකයන්ගේ අදහසක් තියෙනවා, අපේ මගේත් අදහසක් තියෙනවා අපිට අපේම සෝං එකක් දෙකක් කරන්න. ඒක තමයි ෆයිනල් ටාගට් එක. එතකොට ඒක තමන්ගේ නේ? ඔව්. හරි. ප්‍රබෝධයි. අපි දැන් සමුගන්නවා. මොකද අපිට මෙතනින් හට ඉන්න වෙලාවක් නැහැ. අවසාන මිනිත්තු කීපය ඔබට පුළුවන් තප්පර කීපයක් ලබා දෙන්න. මොනවද කියන්න තියෙන්නේ? මට පණිවිඩයක් දෙන්න තියෙනවා අපේ තරුණ ඉංජිනේරුවන්ට. සංගීතයට යොමු වෙන්න. සංගීත භාණ්ඩයක් හරි ප්ලේ කරන්න පුරුදු වෙන්න. එතකොට තමන්ගේ මානසික ආතතිය මොකක් දුරට අඩු කරගන්න පුළුවන්. පැහැදිලි. ප්‍රධානම දේ ඒකයි. අනිත් එක මේ ITN නාලිකාවෙන් අපිට මේ ආරාධනා කරපු දෙවෙනි අවස්ථාව. මීට කලින් අවස්ථාවකත් අපි සෙට්‍රක් කියන ආයතනයේ ප්‍රසංගයක් කළා. ඒ 2019 මට මතක විදිහට. ඉතින් බොහොම ස්තුතියි අපිට අපේ කුසලතා අඳුනගෙන අපිට ආරාධනා කරපු ගැන අපිට බොහොම ස්තුතිවන්ත වෙනවා ITN ආයතනයටත් ඒකම නිෂ්පාදක මණ්ඩලයත් ඔබ දෙපළටත් ස්තුතිවන්ත වෙනවා සම්පූර්ණ සංගීත කණ්ඩායම වෙනුවෙන්. හොඳයි එහෙනම් ඔබ හැමතෙම ස්තුතියි අපි නේද අපි ස්තුති පිරිනවනවා. ප්‍රබෝධ, චන්දන, සුරේෂ්, ගණේගොඩ, රංග, සුබෝධ, දුලන්ත, මංජුල, හසිනි, අසේල මේ මහත්මිය සහ මහත්මයන් හැමෝටම අද පැමිණියාට ස්තුතියි. අපි සමුගන්නේ තවත් ගීතයකින් අසංග ඒ වගේම සමුගන්න කලින් අපිට
චූටි දෙයක් කියන්න තියෙනවා. විශේෂයෙන්ම මේ ඔබට ජීවය දෙන ඔබේ ආයතනය පහුගිය දවස්වල 25 වෙනි උපන්දිනය සැමරුවා. විශේෂයෙන්ම වෙනස කණ්ඩායමේ අපේ නිෂ්පාදක කණ්ඩායමේ සුබ පැතුම් මා ඔබට පිරිනමනවා. ඔබ හෙට ලයිව් එකට ගියාම කියන්න අපි සුබ පැතුවා කියලා. ලක්හඬට අපේ සහෝදර ගුවන්විදුලි නාලිකාවට 25 වෙනි උපන්දිනය වෙනුවෙන්. ඒ වගේම දැන් මේ ඔබ පැමිණියේ ඉල්පුර පසළොස්වක පෝදා. ඒ කියන්නේ දැන් 12 පැන්නනේ. ඒ නිසා අපි අර මුලින් කිව්වේ මා වැඩසටහන ආරම්භයේදී කිව්වා මැරෙන්න කලින් මරන්න කියලා. සමහර විට ඔබට මේ වචනේ තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. මොනවද මරන්නේ? රාගය, ද්වේෂය, මෝහය. ඔබ මැරෙන්න කලින් මේ කරජකය මේ යන්න කලින් ඔබේ මනෝමය කායි හටගන්න මේ දේවල් මැරුවොත් මේ ලෝකේ යලිත් ඔබට නවාතනක් නොවේවි. එහෙමනම් ඒකත් ඔබ හිතේ තියාගන්න. අපි යමු නේද එහෙනම්. සින්දුවක් අහන ගමන් ආගෙන මෙයා. එහෙනම් සුබ රාත්‍රියක්. සරදම් ලබන්නද කිම මෙසේ අප හමු වුණේ දෛව යෝගයකින් නොවේදෝ හමු වුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නද කිම මෙසේ අප හමු වුණේ ඇතුරු තුමියයි ඇතුරු තුමියයි යෞවනේ ඇතුරු තුමියයි ප්‍රේමයේ ඔබ ඇතුරු තුමියයි යෞවනේ සෝකයේ මෘදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි දෛව යෝගයකින් නොවේදෝ හමු වුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නද කිම මෙසේ අප හමු වුණේ සදුන් සිලිලයි ජීවිතේ නදුන් උයනයි ස්නේහයේ ඔබ සදුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරල් තරංගේ උල්පතයි දෛව යෝගයකින් නොවේදෝ හමු වුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නද කිම මෙසේ අප හමු වුණේ දෛව යෝගයකින් නොවේදෝ හමු වුණේ අප
සරදම්